මේ 2013 ආරම්භ කරපු ෆ්‍රීඩම් ඥානකාන්තියේ මේ ගෙවෙන්නේ තවත් එක් විශේෂිත අවුරුද්දක්. හැම අවුරුද්දකම ෆ්‍රීඩම් අපිට විශේෂ වුණේ ෆ්‍රීඩම් එක ඇතුලේ අපි හොයාගෙන ආපු නිදහස, අපි හොයාගෙන ආපු අපිව අභියෝග කිරීමේ හැකියාව සහ තවත් බොහෝ දේවල්, මිත්‍රත්වයේ උණුසුම, වැඩිහිටියන්ගේ ආදරය, ගෞරවය, ගෞරවණීයව සංවාද කිරීමේ හැකියාව අපිට ෆ්‍රීඩම් එක ඇතුලේ ලැබිච්ච හින්දා. මේ අවුරුද්දේ ෆ්‍රීඩම් එක අපිට තවත් විශේෂ වෙන්නේ එකිනෙකාව මුණ ගැහෙන්නේ නැතුව, එකිනෙකාව වැළඳ ගන්නේ නැතුව, එකට ඉඳගෙන පූජාවට සහභාගී වෙන්නේ නැතුව අපිට සිද්ධ වෙලා තියෙනවා ඥානකාන්තියට සහභාගී වෙන්න. ඒ අතරේ විශේෂතම කාරණාව මේ අවුරුද්දේ ෆාදර් ජීවන්ත කිව්වා වගේ අවුරුදු ගණනාවක හීනයක් වුණා. අද මේ මොහොතේ මින් මිහාට ඔබත් එක්ක කතා කරන්න යන විශේෂ පුද්ගලයාව මෙතන ෆ්‍රීඩම් ඥානකාන්තියේ පළවෙනි සෙෂන් එක තියෙන්නේ ෆාදර් ඇලෝයි එක්කයි. එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ ෆාදර් ඇලෝයිව හඳුන්වා දෙන එකයි මෙතන ඉන්න අයට කියලා. මට ඇතුලෙන් මට දැනුනේ ලොකු සතුටක්, ගෞරවයක් සහ මට ඇත්තටම hina ගියා. ඒ hina යන්න හේතුව තමයි පහුගිය අවුරුද්ද පුරාවටම මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ අපි විවිධ අපි කියන්නේ පර්යේෂකයන්, ඇකඩමියානුවන් ගැන කියවනවා, ලියනවා. එහෙම ඒ ජීවිතයේ ඒ අවුරුද්ද ඇතුලේ අපි වැඩිම පාවිච්චි කරපු නමක් තමයි ඇලෝෂියස් පීරිස් කියන්නේ. මගේ සමීපතම මිත්‍රයෝ වන එක මිතුරියක් තමයි පලස්තීන ජාතික මූණ. තව මිතුරෙක් තමයි ඇමරිකානු ජාතික කෝන. තව කෙනෙක් ඉන්නවා අයර්ලන්ත ජාතික ඇලිස්. අපි 4 දෙනා තමයි එකට පාඩම් කරන්නේ. ඒ පාඩම් කරන වෙලාවල් වල අපි නිතරම මම මොන හරි දෙයක් කිව්වම, තර්කයක් ඉදිරිපත් කරාම මගේ කවුරු හරි යාළුවෙක් කිව්වම නැහැ ඒක වැරදි කියලා මම කියන්නේ පුරුදු වෙලා හිටිය විහිළුවට මම එන්නේ ඇලෝයිගේ රටේ. ඒ හින්දා මම වැරදි නැහැ කියලා. එතකොට එයාලා කියන්න ගත්ත ඇලෝයි කියන්නේ ලංකාවේ කෙනෙක් නෙමෙයි, ඇලෝයි කියන්නේ විශ්වීය සම්පතක්. ඒ හින්දා ඇලෝයිට අයිතිවාසිකම් කියන්න හදන්න එපා ෂෙනෝ කියලා. ඒ වගේම අපි නිතර අපි කරන විහිළුවලදී අපේ අනිත් මහාචාර්යවරු මේ බොහෝ අය මේ ඇලෝයි කියන නම නිරන්තරයෙන් කියන නමක්. එතකොට මම නිතරම කියනවා මහාචාර්යවරයෙක් ඇලෝයි කියන නම අපේ පන්ති කාමරයක සඳහන් කරපු ගමන් මම කියනවා මම ඇලෝයිගේ රටින් ආපු කෙනෙක් කියලා. ඒ ඇලෝයිව තමයි මට ඔයගලන්ට හඳුන්වා දෙන්න ඕනේ. ඇලෝයි විශේෂ වෙන්නේ ඇලෝයිගේ නම ඉස්සරහින් තියෙන සුදුසුකම් විශාල ප්‍රමාණයක් හින්දා නෙමෙයි. ඒක එකක් විතරයි. ඒට එහායින් ලියවිච්ච මහා විශාල කතාවක් මේ කුඩා මිනිසයා පිටිපස්සේ තියෙනවා. ඒක අපේ પરම්පරාවත් දැනගෙන ඉන්න ඕනේ ඉදිරියට එන પરම්පරාවල් වලට උවමාරු කරන්න. ඒ නිසායි ෆාදර් ජීවන්තට විශේෂයෙන් උවමනා වුණේ ෆාදර් ඇලෝයි කියන්නේ කවුද කියන එක ඔබට විශේෂයෙන් හඳුන්වා දෙන්න. ඒක නිසා මම කෙටියෙන් හැකියාව මම උත්සාහ කරන්නම් කෙටියෙන් මේක හඳුන්වා දෙන්න කවුද ෆාදර් ඇලෝයි, ඇලෝෂියස් පීරිස් කියන්නේ කියලා. ඔබ නිකමට ඇලෝෂියස් පීරිස් කියන නම Google යන්ත්‍රයේ, Google සෙවුම් යන්ත්‍රයේ සටහන් කරලා බැලුවොත් ඉතා විශාල සුදුසුකම් ප්‍රමාණයක් ඔහු ගැන ලියවිච්ච බ්ලොග් සටහන්, පර්යේෂණ පත්‍රිකා බොහෝ ප්‍රමාණයක් ඔබට දැක ගන්න පුළුවන්. මේ කියන ඇලෝෂියස් පීරිස් උපත ලබන්නේ 1934. ඔහු පූජකවරය ලබන්නේ 1953 තමයි ඔහු ඇතුල් වෙන්නේ. ඔහු ජේසු නිකායික පියතුමෙක්. එතකොට ඔහුගේ දේවධාර්මික අධ්‍යාපනය 1956 දී ඉන්දියාවේදීත් 1966 ඉතාලියේදීත් 1987 නෙදර්ලන්තයේදීත් ඔහු ලබනවා. ඊට අමතරව 1961 ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පාලි සහ සංස්කෘතික අධ්‍යයනය පිළිබඳව ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් ඔහුට තියෙනවා. ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පිරිවෙනේ බෞද්ධ දර්ශනය පිළිබඳව දර්ශන විශාරද හෙවත් අපි දන්නේ PhD කියන නමින් PhD උපාධිය ලබාගත්තු පළවෙනි ලාංකීය කිතුණු පූජකවරයා තමයි ඔහු. මේ ටික ඔක්කොම මම ලේසියෙන් හොයාගන්න පුළුවන්. මේ ටික මම මුල් වතාවට කිව්වේ 2015 ජූලි මාසේ තිලිනි අලහකෝන් ඥානාර්ථ ප්‍රදීපයට මුහුගෙන ලිව සටහනක් මේක. මේක අන්තර්ජාලයේත් හොයාගන්න පුළුවන් දැඩිසේ විස්තරාත්මකව. ඒ වගේම ඇලෝයි පියතුමා සංගීතයේ පියතුමෙක්, කලාවේ පියතුමෙක්. චිත්‍ර කලාව ඇතුලේ, සංගීතය ඇතුලේ දේව ධර්මය හොයාගෙන ගිය පියතුමෙක්. ඔහුට තියෙනවා සංගීතය සම්බන්ධව ඩිප්ලෝමාවක්. වෙනීසියෙන් ගත්ත, ඉතාලියේ වෙනීසියෙන් ඔහු ලබා ගත්ත. මහාචාර්යවරයෙක් විදියට ඇමරිකාවේ විශ්වවිද්‍යාල 3ක මහාචාර්ය අසුන් ඔබවා තියෙනවා ඔහු. මේරිලන්ඩ්, නිව්යෝර්ක්, නැෂ්විල් මේ කියන විශ්වවිද්‍යාල වල දේව ධර්මාචාර්ය පීඨයන් වල ඔහු අසුන් ඔබවා තියෙනවා. ඒ වගේම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මේ ආකාරයට මට ඔබට දෙන්නට පුළුවන් විශ්වවිද්‍යාල ලැයිස්තුවක නම්. ඒ එකින් එක මම දෙන්න යන්නේ නැහැ. ඔබට පුළුවන් ඔහුගේ නම පරීක්ෂා කරන්න.
එතකොට මේ ඔක්කොම විස්තර ඔබට බලා ගන්න පුළුවන්. මේ එකින් එක කියන්නේ ඇලෝෂියස් පීරිස් කියන්නේ කොයි තරම් උපාධි තියෙන කෙනෙක්ද කියලා ඔබට කියන්න නෙමෙයි. ඊට එහා කාරණාවක් අපිට මෙතන සඳහන් කරන්න මතු කරන්න ඕන වෙන හින්දා. සුදතුම් පියාගේ යටතේ පාලනය වෙනවා වගේම රෙපරමෝඩු සභාව යටතේ පාලනය වෙච්ච විශ්වවිද්‍යාල විශාල ගණනක මහාචාර්යවරයෙක් විදියට ආචාර්යවරයෙක් විදියට ඔහු සේවය කරලා තියෙනවා. ලංකාවේ ඔබ අහලා ඇති ඔබ ගිහින් ඇති තුලන පර්යේෂණ ආයතනය. ඒ පර්යේෂණ ආයතනයේ නිර්මාතෘ අපේ ඇලෝෂියස් පීරිස් පියතුමා. දෙවෙනි වටිකානු මන්ත්‍රණ සභාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න රදගුරුවරුන්ට දේව ධර්මාචාර්යවරයෙක් විදියට සහාය දෙන්න. ආසියාතික රදගුරු සම්මේලනයේට දේව ධර්මයේ ප්‍රායෝගික හා න්‍යායාත්මක කරුණු වලින් උපදෙස් දෙන්න පත් වෙච්ච පියතුමෙක් මහාචාර්යවරයෙක් ඇලෝෂියස් පීරිස් පියතුමා. මේ ඔක්කොම අවසානයේ ඇවිල්ලා මට ඇලෝෂියස් පීරිස් පියතුමාව හම්බ වෙන්නේ මටයි මගේ යාළුවන්ටයි. අපි විහිළුවට අපි කතා කරද්දි කියන්නේ ඕඩිය ඇලෝයි කියලා. අපි යාළුවෝ අතර කතා කරද්දි අපි නිකන් ඒක කියනවා. මගේ ඇමරිකානු යාළුවා මම ලංකාවට එන්න කලින් යාමට පොරොන්දු වුණා. පාද ඇලෝයි ලිව්ව හැම පොතක්ම සල්ලි වලට අරගෙන පාද ඇලෝයිගේ අත්සන අරගෙන ඒ පොත් ටික යාට හෙට තැපල් කරන්න. මම යාට කිව්වා මම ඒ ටික තැපල් කරනවා. මට ඒකට රිටර්න් මට ඇමරිකාවට නිවාඩුවට එන ටිකට් එකක් එවනවා නම් කියලා. එතකොට එයා මට කියනවා ඔයා නම් ඇලෝයිගේ රටේ කෙනෙක් වෙන්න බෑ. ඔයා නම් මහා කළු කඩ මුදලාලි කෙනෙක් කියලා. මම එතකොට කියනවා ඇලෝයි එන්නේ කළු කඩ මුදලාලිවරුන්ගේ රටකින් තමයි. හැබැයි ඇලෝයි ඊට වඩා වෙනස් කෙනෙක්. මම තාම එච්චර හෙට ගිහිල්ලා නැහැ. එහෙනම් මට ටිකට් එක එවන්න මම පොත් ටික එවන්න කියලා. ඇලෝයිව ෆාදර් ඇලෝයිව අපි දැන් මෙතනින් එහාට මුණ ගැහෙන්න යන ෆාදර් ඇලෝයිව අපිට වැදගත් වෙන්නේ ෆාදර් ඇලෝයිගේ ළඟ තියෙන ඉතා විශාල දැනුම සම්භාරය සුදුසුකම් සම්භාරය එක්ක නෙමෙයි. ඊට එහායින් මේ මහා දැනුම සම්භාරයත් එක්කෙන මහාචාර්යවරයා කුඩා සිරුරක් සහිත බතික් සරම් අඳිමින් තුලන පර්යේෂණ ආයතනයේ පුරා එහා මෙහා ඇවිදිමින් රාත්‍රියේදී පියානෝ වයමින් ගීත ගායනා කරමින් තමන් ළඟට එන සියලු ආකාරවල සිසුන්ට දේව ධර්මයේ අග මුල කියා දෙමින් සියලු දේශනා අවසානයේදී ඉතා කෙටි කතාවකින් ඒ ජීවිතයට බද්ධ කිරීමේ උපන් හපන් හැකියාව සහිත විශිෂ්ට දේව ධර්ම වේදිකායක කෙරෙන සහෘද සංවාදයකටයි අපි දැන් ඇතුල් වෙන්න යන්නේ. ෆාදර් ඇලෝයි සාදරයෙන් පිළිගන්නවා මේ උදෑසන ඔබ අපිත් එක්ක මෙතනට එකතු වීම ලොකු ගෞරවයක් අපිට. ෆාදර් ඇහෙන්නේ නැහැ. ෆාදර්ගේ මයික් එක මියුට් වෙලා තියෙන්නේ. ඇහෙනවද? ඇහෙනවා ෆාදර්. හොඳයි. බොහොම ස්තුතියි ජනු ඒ කියපු දේවල් වලට මට දෙවන් වහන්සේට ප්‍රශංසා කරනවා. මේ ඇත්තට මේ ඔය තැනට ආවේ අහම්බෙන් නෙමෙයි. මම වෙන තරුණයන් වගේම ගොඩාක් අරගලයක යෙදිච්ච එක්කෙනෙක්. පුංචි කාලේ ගොඩාක් ප්‍රශ්න ඇති කරපු උද්දච්ච ආඩම්බර උඩඟු මිනිස්සෙක්. දෙවන් වහන්සේ මාව මෙතෙන්ට ගෙනාවේ ආදර්ශමත් ක්‍රිස්තියානි පූජකයන් හා මහාචාර්යවරුන් නිසායි කියලායි මම දෙවන් වහන්සේට වුන්ට මම ප්‍රශංසා කරනවා. කරලා තමයි මම පටන් ගන්න මේ අද තියෙන සාකච්ඡාව. ඉතින් මම දන්නේ කොහෙන්ද පටන් ගන්න කියලා. මට පුරාම ෆාදර් ආරම්භයක් ගන්න. මට ඔබතුමාගෙන් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි දැන් ෆාදර් කිව්වා ෆාදර් මෙතනට ආවේ ලේසියෙන් ආපු ගමනක් නෙමෙයි. ලොකු අරගල ගොඩක් කරා උද්දච්ච අහංකාර කොල්ලෙක්ට ඉතා කිතුණු වටිනාකම් මත ක්‍රිස්තියානි වටිනාකම් මත පිහිටා හිටපු පියවරුන්වත් මහාචාර්යවරුන්වත් මුණ ගැහුණා කියලා. ඒ කාරණාව අල්ලලා මම අහන්න කැමතියි පූජකවරයට ඇතුල් වීම ගැන. පූජකවරයට ඇතුල් වීම කියන්නේ දැන් බොහෝ පියවරුන්ගෙන් අහුවම කියනවා ඒක අහම්බෙන් වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි මම ප්ලෑන් කරලා වෙච්ච දෙයක්ුත් නෙමෙයි. ඒක දෙවියන්ගේ කැමැත්ත මත සිද්ධ වෙච්ච දෙයක් කියලා. මම ෆාදර්ගෙන් අහුවොත් පූජකවරයෙක් ඇඳවීම ගැන තීරණයක් ගන්න එක පහසු වුණාද? එහෙම නැත්නම් ඒක ගොඩාක් හිතලා කල්පනා කරලා ගත්ත තීරණයක්. ඒක මෙහෙමයි. අවුරුදු 6-8 වෙද්දී 9 ලං වෙද්දී මෛත්‍රණයට මම කවදාක්වත් මේ පූජක ජීවිතයට ඇතුල් වෙන්න සුදුසු කෙනෙක් හැටියට හිතුවේ නෑ. වෙන කර්තයා මගේ මව්පියෝ මාව දෘಢ පාලනයක් යටතේ ජීවත් වෙන පවුලක නැන්ද කෙනෙකුගේ පවුලට ඇරියා. මොකද මාව පාලනය කරන්න බැරි හින්දා.
කවදාකවත් අපි හිතුවේ නෑ මම මේ වෘත්තියට ඇතුල් වෙයි කියලා. නමුත් මට ඒ ආවට පස්සේ ඒ දෘಢ පාලනයෙන් පස්සේ මම තවත් බුරණ්ඩු වුණා. තවත් ඒකෙන් මට ආවේ තවත් මම කියන්නේ තරහක් ක්‍රෝධයක් වගේ එකක්. එතෙන්දී මට බලපාපු 4 දෙනෙක් ඉන්නවා. ඒක මට නොකිය බෑ. මොකද අපිව හදන්නේ හරි කඩන්නේ වෙන මිනිස්සු. අපි කවුරුත් මිනිස්සුන්ව කඩනවා හෝ හදනවා. දැන් මේ මම කියන්න යන්නේ එක්තරා පුද්ගලයන් 4 දෙනෙක් කොහොමද පුංචි කොල්ලෙක්ව මේ ජේසු ළඟට ගෙනාවේ කියලා. ඒක හරි වැදගත් දෙයක්. තරුණයන්ට අද අවශ්‍ය ඒ වගේ පුද්ගලයෝ. දැන් මෙතන හිටියා මම ඒ කාලේ ඔයගොල්ලෝ මතක ඇති පේපල් සෙමිනරි කියලා සෙමිනරියක්. ඒක පොන්ටිෆිකල් ෆැකල්ටි එකක්. ඒක මේ මහා පරිමාණයේ විශ්වවිද්‍යාලයක්. ඒකේ හිටපු මහාචාර්යවරු අතර මට ගැවසෙන්න පුළුවන් වුණා පොඩි ළමෙක් හැටියට. අවුරුදු 9යි. ඒ කාලේ අපේ භාෂාව ඉංග්‍රීසි. මොකද අපි බ්‍රිතාන්‍ය කොලනි එක හිටියේ. ඉතින් ඒ කාලේ අපිට හොඳ ඉංග්‍රීසි ගෙදර කතා කරන්න පුළුවන් වුණා. ඉතින් මම ගෙදරින් පිට වෙන්න, ඒ කියන්නේ ගෙදර තියෙන පාලනයෙන් යන්න එළියට, මොකද මම උද්දච්ච උඩඟු හින්දා ටිකක් තදින් හිටපු හින්දා මං හැන්දෑවට යනවා සෙමිනේරියට මේ පියතුමන්ලා හම්බ වෙන්න. මම දැනගෙන හිටියේ නෑ ඒගොල්ලෝ මහා මේ ශ්‍රේෂ්ඨ මහාචාර්යවරු කියලා. පූජකවරු මහාචාර්යවරු කියලා. දැන් මම උදාහරණ 4ක් දෙන්නම්. මම හිතන්නේ මගේ ජීවිතයට බලපෑපු දේ සියලු දෙනාටම හිතන්න ඕනේ දෙයක් කියලා. ඒ තමයි එකක් මේ අංකොපියතුමා රෙක්ටර් හිටියා මේ ඉන්දියාවේ ලංකාවේ බුරුමේ සෙමිනේරිය 200ක් විතර. මේ ඔක්කොමලා පාලනය කරේ මේ රෙක්ටර් පියතුමා අංකෝ කියලා. බෙල්ජියන් ජාතිකයෙක්. ඒ කාලේ කම්පියුටර් තිබ්බේ නැහැ. ටයිප්‍රයිටර් එකෙන් කොහොම බිෂප්ලා මයිතරට 50කට 60කට 70කට විතර ගනුදෙනු කෙරුවේ ඒ ටයිප් එකේ ඉඳගෙන. මම 2-3 වෙද්දී යනවා සමහර දවස්. හැමදාම නෙමෙයි. මං ගෙදරින් පිට වෙලා යන්නේ මේ පූජකවරුත් එක්ක කතා කරන්න. ගිහින් තට්ටු කරනවා. කමින් එලිෂස් කියනවා. මම යනවා ඇතුළට. ගිහලා ඉඳ ගන්න. අනේ මේ පියතුමා ඔක්කොම වැඩ අත්හැරලා මේ අවුරුදු 9 කොල්ලත්ගේ එක අහුම්කම් දීගෙන ඉන්නවා. මට හරි ලොකු දෙයක් පොඩි කොල්ලනේ කවුරුත් මට ගෙදර අහුම්කම් දෙන්නේ නැහැ. ඒක මං උද්දච්ච උනේ. දැන් මට ඉන්න මේ මහා මායක දන්නේ නැහැ මේ පූජකෙක් හා මහා ගණේ මේ මහාචාර්ය කෙනෙක් කියලා. අහුම්කම් දෙනවා. හැබැයි හැමතිස්සෙම මම ඉන්න දවස්වල තව කෙනෙක් ඇවිල්ලා තට්ටු කරන දොරට අරිනවා සෙමිනේරියන් කෙනෙක්. එතකොට අපේ පියතුමා අංක පියතුමා කියනවා excuse me not today. සමාවෙන්න අද බෑ. මට ඕක තේරුන්නේ නැහැ. ඊට පස්සේ ගියා. ඕක මං උන්වහන්සේ හම්බෙලා ගිහින් මගේ මේ පොඩි කතාවල් කියද්දි උන්වහන්සේ මට අහුම්කම් දෙගෙන ඉන්නවා. මේ පොඩි ළමයාට. ඊට පස්සේ මට දැනගත්තේ ඒ මම ඉන්න වෙලාව දවස්වල උන්වහන්සේගේ ටෙනිස් ගේම් එක ගහන්නේ නැහැ. එදා කියනවා sorry මට ටෙනිස් ගේම් එක අද ගහන්න බෑ. මට ලොකු අමුත් එක්ක ඉන්නවා. මහා වැදගත් තරත් එක්ක ඉන්නවා. මට යව දාලා යන්න බෑ. ඒක මට තේරුනේ පස්සේ. මේ වගේ මහාචාර්යවරයෙක් කොහොමද මේ පොඩි ළමයාට මෙච්චර අහුම්කම් දෙන්නේ? මට කියන්න තිබෙන්නේ දේවධර්ම ශාස්ත්‍රයේ ගැඹුරුද? උන්වහන්සේ අහගෙන හිටියේ පොඩි ළමයෙකු එක්ක කතාවක්. අර ජේසු කියපු දේ මතක් වෙනවා. පුංචි ළමෙක්ව බාරගත්තොත් මාව බාර ගන්නවා කියලා. මේ මහාචාර්යවරුන්ට තිබ්බ අර සුවිශේෂ හරේ. අනේක මම කියන්නේ නැහැ. මහාචාර්ය කියන්නේ කවුද? පූජකයෝ කියන්නේ කවුද කියන එක මට අඳුරලා දුන්නේ ඒ පියතුමා. ඒ විතරක් නෙවෙයි. තව එක්කෙනෙක් හිටියා ලම්බු ස්වාමීන් කියලා. හැන්දාවට ප්‍රොෆෙසර් ethics. නිතරම ගෙවල් වල walking dispensary කියලා කිව්වා. හැම තැනම යනවා ගෙවල් වලට ලෙඩ විද්‍ය අඬ ගහනවා. හැන්දෑවේ රෑ වෙනකන් ඉන්නේ මිනිස්සු ගෙවල් වල බෙහෙත් දාලා. මොන හරි වුණොත් ඈත ගම කියලා තිබ්බ ගමක් කම්පිටියේ ඒකේ මේ ප්‍රාචනය හැදිලා අඩුකුලේ මිනිස්සු වගේක් ඒ කාලේ කවුරුත් බාරගත්තේ නැහැ. මේ පාචනය හැදිලා මිනිස්සු මැරෙනවා. ලම්බ ස්වාමීට අඬ ගහන්න කියලා ඒ බෞද්ධ කට්ටිය ගියා. අනේ ලම්බ ස්වාමී ගියා. ගිහලා තාම මට මතකයි කොළ කැඳ හදන්න කියලා රැවුල පුච්ච ගත්තා. ඇවිල්ලා පස්සේ බෙහෙත් දාගත්තා. පස්සේ රෙක්ටර් ස්වාමී ඇරියා සෙමිනේරියස්ලා උදව් කරන්න කියලා. අසූචි එක්කහු කරුවා. ඒවා වැළලුවා. දැන් මේ පියතුමා ගැන ලොකු රාවයක් තිබ්බා.
ලම්බ ස්වාමී කියන්නේ. ඉස්පිරිතාලට මොන හරි යනවා එනකොට කෑම නැහැ. මොකද ඒ වතිකානු සමුළුට පෙර නීති රීති මෙහෙමයි. ආයේ වෙලාවට කෑවෙන ඊට පස්සේ ආයේ අනිද්දා තමයි කෑම. ඊළඟ දවස්. එදාට ලන්ච් එක නැහැ. දැන් අපේ මව්පියෝ දැනගෙන හිටියා මේ ෆාදර් ලන්ච් කාගෙන ඉස්පිරිතාලට යන දවස්වල. ඉතින් ගෙදර පොඩි අල්මාරියක් කරන් කැම ටිකක් දාලා තිබ්බා. අපි එකට කියන්නේ ෆාදර් ලම්බෝගේ කබඩ් එකේ. ඔන්න ඉඳලා හිටලා ඇවිල්ලා කනවා. ඒ කියන්නේ කොච්චර සැරයක් කන්නේ නැතුව හිටියද? හැමතැනම ලම්බට අන කන්නේ. අන්තිමට උන්වහන්සේ අපවත් වෙච්චල මට අමතක වෙන්නේ නැහැ. දෙමළ සිංහල බර්ගර් බෞද්ධ ක්‍රිස්තියානි කනනා කියලා හූ කියලා අඬලා මෙන්න මේ පින්තූරු මගේ ඔළුවට ආවා. පොඩි වයසේ බොහොම මේ නිකම්ම පින්තූරු ගන්න වයසක්. මට ඒක තදින් වැදුණා මේ ලම්බ ස්වාමී කෙනෙක් කියලා. මෙන්න පූජකයා මහාචාර්යවරයා කියන්නේ සේවයේ යෙදෙන කෙනෙක් කියලා මේ ඔක්කොම ගම්මේ. සේවයේ නියුක්ත සේවය කියන වචනේ මගේ ඔළුවට ආවා. මේගොල්ලෝ ජීවත් වුණේ මහාචාර්යවරු වල ලොකු නම් තියාගෙන නෙමෙයි මිනිස්සුත් එක්ක හිටියා කියන එක. අනිත් එක්කන ෆාදර් වොසන් අමතක වෙන්නේ. ලියනාර්ඩෝ වොසන්. හරියට ලියනාර්ඩෝ වින්චි වගේ දා වින්චි වගේ ඒ මූණමයි ඒ කටුකුඩ ඔක්කොම තිබ්බා. ඔය ගා බිල්ඩින්ග්ස් හදුවේ උන්වහන්සේ. ආකිටෙක්ට් ආර්ටිස්ට් හැමදේම ලින්ග්විස්ට් කියලා වැඩන්නේ. මේ පියතුමා මේ මම දවසක් පොතක් දැක්කා ගෙදර. ඒ පොතේ මං හිතුවා ඉංග්‍රීසි කියලා. නමුත් ඉංග්‍රීසි නෙමෙයි තේරෙන්නේ නැහැ. ඒ කාලේ මම හොඳට ඉංග්‍රීසි දන්නේ හිටියා. බ්‍රිතාන්‍ය යුගයේ අවුරුදු 8 9 දී අපි හොඳට ඉංග්‍රීසි කතා කරුවා. මට තේරුන්නේ නැහැ. මම දිව්වා. මම වසම් පියතුමාගේ අහන්න ඕනේ කියලා. මට කිව්වේ ඇලෝෂියස් නෙමෙයි මාස්ටර් පීරිස් කියලා කතා කරුවා. මම යද්දී උන්වහන්සේ යනවා නාන්ඩ. ඒ කාලේ ෂවර් තිබුණේ නැහැ. පොඩි මේසමක් තියෙනවා ගිහලා ඇඟ හොදාගන්න. වතිකාන සමුළුවට පෙර. වතිකාන ඒ වෙලාව විතරයි ඇඟ හොදන්න පුළුවන්. ඊට පස්සේ බෑ. දැන් මම යද්දී උන්වහන්සේ යනවා ඇඟ හොදාගන්න. යද්දී මම පිටිපස්සෙන් දිව්වා. උන්වහන්සේ හැරුණා. පාස්ටර් පීරිස් මොකද ප්‍රශ්නයක්ද? හිතේ ගෙදර මොන හරි ප්‍රශ්නයක් කියලා. මම හති ඇර කිව්වා ස්වාමී මට මේ පොත හම්බුණා. මේක ඉංග්‍රීසි වගේ වුණාට මට තේරෙන්නේ නැහැ. මොකක්ද දන්නේ නැහැ කිව්වා. උන්වහන්සේ ගත්ත පොත අතට සබන් පෙට්ටිය අනිත් අතට අරන් බලලා මාස්ටර් පීරිස් මේක ප්‍රංශ භාෂාවෙන් තියෙන්නේ. මේකේ තියෙන්නේ සුද්ධවන්තගේ කතන්දර. ඔයාලට දැනගන්න ඕනේනේ. යන් අපි කාමරේට. එදා නෑවේ නෑ. මේ පියතුමා එදා නෑවේ නෑ. මට පස්සේ ඔළුවට ආවේ. කෙලින්ම ගියා කාමරේට ගිහිල්ලා අනේ ඒ කතන්දර ඔක්කොම මට කියලා. මට එතකොට අවුරුදු 9 10 කොල්ලේ. කතන්දර ඔක්කොම මට කියලා දීලා හත ගහද්දි සීනුව ගෑවා යාක්ෂාවලට යන්න. ගිහින් ගෙදර ගිහින් අම්මට කියන්න මේ මගෙත් එක්ක හිටිය ඔච්චර වෙලා කියලා නැත්තම් බය වෙයි කියලා දැන් මට යන්න ඕනේ පල්ලියට යාක්ෂා කරන්න කියලා. දැන් මේ වගේ මහාචාර්යවරු හා පූජකයෝ ඒ වයසට මගේ ඔළුවට ආවේ මගේ යාළුවෝ මිත්‍රයෝ මේ ළඟින් ආශ්‍රය කරන මට ජේසු කියන පින්තූරයක් ආවන ආවේ යන්නේ. අනිත් ඔක්කොම ඔය ස්ටැචුස් අරම ඒ වලින් මට අහුන්නේ. මේගොල්ලන් මේක බලපෑව මට කොච්චර බලපෑවද කිව්වොත් මුළු ජීවිතේම අන්තිමට මගේ උද්දච්චකම මගේ උගා දේවල් ඒ එක්කම තව එක පුද්ගලෙක් ගැන කතා කරන්න ඕන සිංහල පුද්ගලෙක් පීටර් සිල්වා කියලා ජේසුනිකා පියතුමේ. ඒ පියතුමා නිතරම මේ පැරිෂ් ප්‍රීස්ට් අමුත්ත මොනවද කරන්නේ සෙමිනරි ස්වාමීලා පැරිෂ් එකට දාලා උන්වහන්සේ යනවා ඩයස්පොරා ගිහිල්ලා අර දුර ඉන්න මිනිස්සුන්ගේ උදේ පටන් ගන්න පාට මට අඬ ගහනවා එන්න කියලා. අවුරුදු 5 හැමෙන්දි මම යනවා පෙට්ටිය උස්සගෙන පූජා පෙට්ටිය. මොකද ඒ කාලේ පූජා ඇඳුම් ඔක්කොම දාගෙන යනවා. අපි බස් එකෙන් යනවා. ගිහිල්ලා ওই කඳු කරේ කොහෙදෝ යනවා. ගිහිල්ලා මට තමයි මේ බස් ජාතියත් බොහොම මේ සල්ලි ගන්නෙ නැහැ. කොහොම හරි ගිහිල්ලා බෑලා අපි ඇවිදිනවා. ඇවිදලා පොඩි ගෙවල් වලට ගිහිල්ලා පූජාව තියෙනවා. ඒ කාලේ වතුර පිව්වොත් සබ්සදලා වන්න බෑ. ඉතින් මම ස්වාමිත් එක්ක කන්නේ නැතුව බොන්නේ නැතුව ඉන්නවා. පැය 2 3 4 7 8 9 10 පූජාව තියලා උන්වහන්සේ කොමිසම් අහනකොට මම ඉතින් ඕගන් එක ගහලා මේ පුංචි ළමයින්ට සින්දු ගන්නනවා. අන්තිමට හැන්දෑවේ 2 වෙනකොට එනවා. 2 3 වෙද්දී දවසක් අලුත් අවුරුදු දවසේ මහා ගෙදර පවුලේ ඔක්කොම බලා ඉන්නවා මගේ මේ පවුලේ එකට කන්න. දැන් මම නෑ 2 3 වෙනකන් නෑ. මේගොල්ලෝ කාලා. මං 3ට එනවා හති දාගෙන ගෙදර. මගේ පියා මගෙන් අහනවා පුතා මොකද්ද මේකේ තේරුම? ජනවාරි 1 වෙනිදා පවුලත් එක්ක හිටියේ නෑ. මගේ උත්තරේ මොකද්ද? අනේ අර පීටර්සලා ස්වාමීටත් තිබ්බේ නෑනේ පවුලේ කෑමක්. ඉතින් ඒක මොකද්ද? මට එයා මගේ වීරියා. එයාට නැත්තම් ඇයි මට පවුලේ කෑමක් ඕනේ? පවුලත් ඕනේ නෑ. සේවය.
මේ පියතුමා මගේ ඒ වෙතේ පූජකවරේ ඒ බීජ වැපුරුණා. ආදර්ශය මිසක් කවදාකවත් පොත්පත් වලින් අපි මාරු වෙන්නේ නැහැ. ඉතින් මම දෙවියන්වහන්සේට ස්තුති කරනවා. ඒ වයසේදී මම මාරු කරුවේ කාගේවත් අවවාද නෙවෙයි. මේ වගේ මහාචාර්යවරු පූජකයෝ ලොකු මිනිස්සු කොහොමද ජේසුව අනුගමනය කරපු හැටි, උන්වහන්සේ වගේ සේවයේ යෙදිච්ච හැටි බල පරාක්‍රම පුත් පෙන්වෙන්නේ නැහැ. අපි මමට හිතුනේත් නැහැ මේ වගේ අය කියලා. මගේ යාළුවෝ මිත්‍රයෝ කියලායි මම දැක්කේ. ඒ පදනම පත තමයි මම පූජකෙක් හා මහාචාර්යවරයෙක් වුණේ. ඒ මොඩල් එක තමයි මම ඊට පස්සේ නිතරම මේ මගේ මේ ආදර්ශය ලෙස ගත්තේ. හරි සමාවෙන්න. අන්මියුට් කිරීමේ අපහසුතාවක් පැන නැගුණා. ඒ කියන්නේ සමාවෙන්න ස්තුතියි පියතුමා. එතකොට දැන් ෆාදර් කතා කරද්දි කිව්වා අපිව කඩන්නෙත් මිනිස්සුන්ට ලොකු හැකියාවක් තියෙනවා මේ දෙකම කරන්න. සහ අපි පොත් වලින් නෙමෙයි අපි වෙනස් වෙන්නේ. අපි ජීවිත අත්දැකීම් වලින් අනිත් අයගේ ජීවිත අත්දැකීම් වලින් තමයි අපි වෙනස් වෙන්නේ කියලා. මේ ඒ අත්දැකීම් එකින් එක මට මතකයි පෞද්ගලිකව මම අවුරුදු 17 දී තමයි ෆාදර් ඇලෝයිට අහුම්කම් දෙන්න පටන් ගත්තේ. ෆාදර් ඇලෝයිගේ මතකේ මාව තියෙන්න විදියක් නෑ. මම ෆාදර් ඇලෝයිගේ දේශනාව වලට ගිහිලා තුනනේ පිටිපස්ස පුටුවකට වෙලා ඉඳගෙන අහගෙන ඉන්නවා. මට සමහර වෙලාවට කියන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අර මුල් දේවදාත්මික කාරණා මුකුත් තේරෙන්නේ නැහැ. මගේ ඔක්කොම ටික කට අරන් අහන් ඉඳලා මං ඉන්නේ. බොහොම අමාරුවෙන් ඉවසගෙන ඉන්නවා. අවසානයේ ෆාදර් ඇලෝයි මේ ඔක්කොම එකකට සාරාංශ කරලා පොඩි කතාවක් කියනවා. මේ දැන් හරියටම ඔබත් එක්ක බෙදාගත්ත කතාව වගේ. කවුරු හරි ෆාදර් කෙනෙක් ගැන, ෆාදර්ගේ මස්සිනා ගැන, දන්න යාළුවෙක් ගැන, හාමුදුරුවෝ කෙනෙක් ගැන. ඒ කතාවෙන් තමයි ඒ කතාව අරගෙන තමයි මම ගෙදර එන්නේ. මම ගෙදර ඇවිල්ලා බයිබලයේ ඉතුරු කෑල්ල බයිබලයේ දා ෆාදර් කතා කරපු කොටස කියවලා අර කතාවත් එක්ක සම්බන්ධ කරලා මගේ යාළුවොත් එක්ක ගිහිල්ලා මම ඒක බෙදා ගන්නවා. බෙදා ගන්නන්නේ මේ පඬිතෙක් වගේ මම ගිහිල්ලා කියනවා. මේ මම අලුතෙන් ඉගෙන ගත්ත දේව ධර්මය කියලා. මගේ යාළුවා මගෙන් අහනවා මේකේ මොකද්ද තියෙන දේව ධර්මය? මේ ඔයා කතන්දරයක් නේ කියන්නේ කියලා. මට මතකයි එක වතාවක් මම මගේ යාළුවට කියනවා දේව ධර්මය කියන්නේ කතන්දරයක් තමයි. ෆාදර් ඇලෝයි හැමදාම දේශනාව ඉවර කරන්නේ කතන්දරයකින්. ඉතින් මේක කතන්දරයක් වෙන්න ඇති කියලා. අද මම දන්නා බොහෝ දේවධර්මවේදීන් මහාචාර්යවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ෆාදර් ඇලෝයිගේ කතන්දර හරහා නිර්මාණය වෙච්ච මිනිස්සු. ෆාදර්ගෙන් මම අහන්න කැමති මේකත් එක්කම අපි ඊළඟ කොටසට යනවා නම් ෆාදර් කිව්වා අපිට මිනිස්සුන්ව තමයි බලපාන්න තීරණ ගන්න වෙනස් වෙන්න. ෆාදර් නවයෝන්වියේදී අධ්‍යාපනය සම්බන්ධව තීරණ ගැනීමේදී කොහොමද දැනුනේ? ඒක තෝරගන්න පහසු වුණාද? මේ කාලේ බොහෝ අයට තියෙන ගැටලුවක් මේක. මොන විෂයද තෝරගන්නේ? මම කැමති ඉංග්‍රීසි සාහිත්‍යයට. හැබැයි ගෙදරින් කියනවා මේක කරන්න කියලා. මේක තමයි හොඳ. නැත්තම් සමහරවිට අපි ඇත්තටම වැටෙනවා එක තැනකට. මං ආස මේක වුණාට මේක කරොත් රස්සාවක් නම් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක පැත්තක තියලා මේක කරන එක තමයි මට අඩු ගානේ සර්වයිව් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නත් එක්ක තමයි අපේ නවයෝන් තරුණියන් බොහෝ අය අරගල කරන්නේ. එතකොට ෆාදර් මෙච්චර විශාල ගමනක් ආපු අපිට එක එක කියලා ඉවර කරන්න බැරි තරම් සුදුසුකම් උපාධි පර්යේෂණ පත්‍රිකා පොත් මහා ගොඩක් තමන්ගේ නමට පිටිපස්සෙන් තියෙන ඔබ වහන්සේ අධ්‍යාපනය ගැන නවයෝන් සහ යෞවනයෙක් විදියට තරුණයෙක් විදියට තීරණ ගනිද්දි ඒක කොහොමද දැනුනේ ඔබ වහන්සේට? යා යුතු මාර්ගය පිළිබඳව දැනගෙන හිටියාද? නැත්නම් ඒක මහා සංකීර්ණ සංකුලතාව වලින් පිරිච්ච එකක් වුණාද? ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ මම මේ කතන්දරේ කිව්වොත් විශ්වාස කරන්නේ මට කවදාකවත් මට ඕන දේ කරන්න හම්බුනේ නැහැ. මම පාලි සංස්කෘතිය ඉගෙන ගන්න ආසාවක් තිබ්බේ නැහැ අත්තට කියනවා. ඒක නෙමෙයි මගේ. මට අවුරුදු 9 විතර වෙද්දී මට මතක නැහැ 8 9 වෙද්දී මගේ පියා මම ස්වාමි කෙනෙක් දැන් මේ ආදර්ශ නිසා මට තේරුණා මමත් ඒගොල්ලෝ මේ පූජකයෙක් වෙන්න ඕනේ කියලා නිකන් මට දැනුණා. එතකොට පූජකයෙක් වෙන්න ලතින් භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම සෙමිනේරියට ගිහලා ආවෝ ෆාදර් කෙනෙක් ඩිජීව් කියලා ෆාදර් කෙනෙක් මට ලතින් ඉගෙන ගන්න පුළුවන්ද? මට ඕගොල්ලෝ වගේ කෙනෙක් වෙන්න ඕනේ කියලා. මේ ආදර්ශය දැන් මට ඇවිල්ලා. එතකොට මම කියන්නේ මට අවුරුදු 12යි එතකොට. 9 ඉඳලා මේ මම වෙන්න ඕනේ කියලා. හරි මම උගන්වන්නම් කිව්වා. ඉතින් හැමදාම ඉස්කෝලෙන් පස්සේ මම යනවා. ගිහිල්ලා මේ කාමරයක් තියෙනවා ඒකේ ලතින් පොත් තියෙනවා මම ඔක්කොම කියනවා පස්සේ අනිත් දවසේදී කරෙක්ට් කරලා තියෙනවා ඕම හැමදාම ලතින් කෙරුවා 12 ඉඳලා අවුරුදු 17 අවුරුදු දෙකක්
හැමදාම හැන්දෑව. මගේ පියා ටිකක් බය වුණා ඒ කාලේ මේ ටිකක් අර බ්‍රිතාන්‍ය විරෝධී කොලෝනියල් ඒවට විරුද්ධ පොඩි අර දේශීය උරුමයන් ගැන කතා කරපු දවසක් මම ටිකක් මේ බටහිරට යනවා වැඩි කියලා අප උපැවිදි වෙච්ච හාමුදුරු නමක් ගෙදෙට්ට ගෙල්ලා සෙමිනේරිය ආපියට මට පාලි උගන්වනවා. දැන් අවුරුදු 12 දී සෙමිනේරියෙන් ඉගෙන ගන්නවා ලතින් මෙතන ඉගෙන ගන්නවා පාලි. මම නොදැනුවත්ම දෙවියන් වහන්සේ බටහිරයි නැගෙනහිරයි භාෂා දෙකක් අවුරුදු 12 දී උගන්වන්න පටන් ගත්තා. අවුරුදු 14 වෙද්දී පාලි වලින් මට අධිකාම රීඩර් එක වතුර වගේ කියන්න පුළුවන්. ලතින් වලින් මම නවගිවිසුමයි ඉමිටේෂන් ක්‍රස්ට් පොත් එක මම කෙලින්ම කිව්වා ලතින් වලින් මට දැන් දෙකම පුළුවන්. කොච්චර හොඳද කිව්වොත් නොයිෂේටිකට ගියාම මට ලතින් උගන්වන්න දුන්නා. ලතින් ඉගෙන ගන්න මට අවස්ථාව දුන්නේ නැහැ. මට ක්ලාසික්ස් කරන්න ඇරියා. ඉතින් මේක හරි පුදුම දෙයක්. මම ඊට පස්සේ ගාල්ලට ගිය වෙලාවේ මම හිතුව නැති දෙයක් පර්නියෝලා පියතුමා මාව අල්ලගත්තා. අරන්කව එයාගේ ගෝලයා වෙන්න ඕනේ කියලා. දැන් මට තිබ්බේ සයන්ස් මැත්ස් කරන්න. මම හොඳට මැත්ස් වලින් පාස් වුණා. ඉස්ටේන් ගියා සයන්ස් ස්කූල් අපේ. මට හරි කරදරයක් වුණා. මම මේක නිකන් කවුද මම බල කරනවා. මම ගොඩාක් මේකට විරුද්ධ වුණා. හිත ඇතුලේ. නමුත් මුකුත් කරගන්න බෑ. දැන් මට කියනවා පාලි සංස්කෘත ගන්න කියලා. පාලි සංස්කෘත ගන්න කියලා මට ඉන්දියාවේ ඉද්දි සංස්කෘත පඩිවරයෙක් ගෙනල්ලා අවුරුදු දෙකෙන් ගන්න කියලා පඩිවරයලා සංස්කෘත ගන්නවා. එයා සංස්කෘත කියන්නේ සංස්කෘත භාෂාවෙන්. පිසිතතු පුස්තකම් විවරතු ප්‍රථම ශ්ලෝකම් පඨතු දසමත් ශ්ලෝකස නිරුත්තන් දේතු. එදිම මම උඩ බිම් බලලා මේ මිනිහා මොනවද කියන්නේ කියලා. කතා කරලා අන්තිමට පාස 3ක් ඇද්දි කුමාර සම්භාව කාලිදාසගේ මේ මහා කාව්‍ය අරගෙන කිව්වම පටන් මං ගහපුව ඒක අමාරු වැඩි නෑ නෑ ඔබ ලංකාවට ගියාම ලේසිව කරපන් මගෙත් එක්ක කරපන් කියලා පටන් ගත්තා. මාස 3යි මට උගන්වන්නේ. අන්තිම මාසේ මමම දන්නේ නැහැ මම සංස්කෘත භාෂාවෙන් ප්‍රශ්න අහනවා. අපි කතා කරන්නේ සංස්කෘත භාෂාවෙන්. මේක වුණාට පස්සේ පාලි උගන්වන්නේ පියතුමා පරිණියෝලා පියතුමා මේ ආත්මගේ සංස්කෘත මුළු ලෝකෙම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ එකම ෆස්ට් ක්ලාස් ඔනර්ස් ගත්තේ මම. මගේ දෙයක් නෙමෙයි මේ ගුරුවරු දෙන්න මාව කරලා මට තේරුණා දැන් නම් මට යන්න තියෙන මේ ලයින් එකේ දෙයියෝ මාව අත්හැරලා දාලා තියලා අනිත් ඔක්කොම කැන්සල් කරලා අන්න ඒ වගේ තමයි මේ ලයින් එකට ආවේ හිතලා නෙමෙයි ඒක මේ සිද්ධ වුණ දෙයක්. ඉතින් මම ඉන්ඩෝලොජි එහෙත් ಭಾರತ විද්‍යාව කියන එක කරගෙන ගියා. ඊට පස්සේ දේව ධර්ම ශාස්ත්‍රයත් කරගෙන ගියා. එතෙන්දී මට පොඩි වැඩක් වුණා. මම වැටිකන් 2 එකත් එක්ක තමයි තියොලොජි කරුවේ 62 ඉඳලා 66 දක්වා. මං ගිහිල්ලා රෙක්ටර් ස්වාමීට ඒ ස්වාමී මාව නරක කරනවා. ඉල්ලන දේ දුන්නා මට. මං කිව්වා මං කැමති නෑ අර හීබ්‍රු ගණන එක. ඒ හීබ්‍රු බොරුවක්. ඔය ස්වාමීලා ඉගෙන ගන්න හීබ්‍රු බොරුවක්. ඔය සෙමිනේරි ගාලේ බොරුවක්. ඔය පොඩි දෙයක් කියලා ඊට පස්සේ ගන්නවා. නමුත් කවදාකවත් බයිබලේ කියවන්න බෑ. මං ඊ රෙක්ටර්ට කිව්වා පියතුමනි මට මේ වෛදික පොත් වෛදික කියන්නේ සංස්කෘත නෙමෙයි. මට හොඳට කියවලා තේරුම් ගන්න පුළුවන් වෛදික ආගම. සංස්කෘත හින්දු ආගම මට සංස්කෘත පොත් කියවලා ඉගෙන ගන්න පුළුවන්. බුද්ධ ආගම පාලි පොත් කියලා ඉගෙන ගන්න පුළුවන්. මේ ජෛන ආගම ප්‍රාකෘත පොත් වලින් ඉගෙන ගන්න පුළුවන්. දැන් මට මගේ ආගම ඒ භාෂාව ඉගෙන ගන්න බැරි නම් මේ තියොලොජි කරන එකේ ප්‍රශ්නේ මොකක්ද? මොකද උඹේ අදහස? මං කැමති නෑ අර අර ඉන්න ස්ටෙෆාන් පුරුක්ෂන් කියලා එක්කෙනෙක් මගේ එයා යටතේ අවුරුදු 4ක් මට උනේ බයිබලේ කරන්න. උඹ නම් මාර මිනිහෙක්. එයා හරි මේ උඹට මාක්ස් හම්බෙන්නේ එයා හරි ස්ටින්ජි. මාක්ස් මාක්ස් නෙමෙයි මට උනේ දැනුම. අනේ මම අවුරුදු 4ක් එහෙම හීබ්‍රු භාෂාවෙන් බයිබලේ කර අවුරුදු 4 අරගොල්ලෝ අර භාෂා හයින් කරන එක නෙමෙයි. ඉතින් ඊට පස්සේ මට තේරුණා දැන් මගේ පොත ජේසුගේ භාෂාව ජේසු දැනගත් ජේසු කියපු භාෂාවෙන් මට දැන් පුළුවන් කියලා උනාට පස්සේ තමයි මට කිව්වේ මට දැන් දේව ධර්ම ශාස්ත්‍රය ගැන කතා කරන්න පුළුවන් කියලා. මට PhD ඩොක්ටරේට් හම්බුණා ඒකෙනුත්. ඊට පස්සේ තමයි දැන් ඔය මේ බටහිරයි නැගෙනහිරයි දෙකම එක්කම. දැන් මෙතෙන්දි මම PhD ගත්තන් පස්සේ මගේ ලොකු ස්වාමයා ඇවිල්ලා කිව්වා ඔබට මේ රෝමෙන් තියෙන දෙයක්. මේ රෝමේ ගිහිල්ලා එතන පදිංචි වෙලා මුළු ලෝකෙම ගිහිල්ලා ආසියාවේ දේවල් විශ්ව සභාවට දෙන්න ඕන. මම ඇඬුවා. අනේ පාදේ එපා මට එපා වෙලා තියෙන පාඩම් කරලා ඇති කිව්වා. කරුණා කරලා මට මේ 71 මේ ඉන්සරෙක්ෂන් එකක් තිබ්බා. දන්නවනේ මේ 71 තරුණයෝ
මාක්ස්වාදයට ගිහිල්ලා කරන්නේ. ඉතින් මම බෞද්ධ ධර්මයේ කරලා මේ බෞද්ධ ළමයි මාක්ස්වාදයට ගිහිල්ලා මේ විප්ලවයක් කරේ මට ඕනේ බෞද්ධ සමාජ දර්ශනය දැන්න. මම මියුසික් කරන්නේ මම ඔයගොල්ලෝ දන්නේ නැති පියානෝ විතරක් නෙමෙයි මේ ඔක්කොම බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට්ස්, වින්ඩ් ඉන්ස්ට්‍රුමන්ට්ස්, රීඩ් ඉන්ස්ට්‍රුමන්ට්ස් බෑන්ඩ් එක ඔක්කොම අපි ගැහුවා අපේ පවුලේ අය. මම ඒ ඔක්කොම ගැහුවා. මම ಭಾರತ මියුසිකුත් කරුවා ඉන්දියාවේ. දැන් මට ඕනේ සංගීතයටයි කලාවටයි යන්න කියලා ඉල්ලුවා ඇඳලා කඳුළුත් ආවා. අනේ පියතුමනි මේ මෙතෙන් යන්න එපා මම මොනවා වෙයිද දන්නේ මට යන්න මං ආස දිහාව මෙහෙමයි කියලා. කෙලිම කිව්වා මේ ඔබේ දේව කැමැත්ත ඒක නෙවෙයි. ඔබ දැන් තෝරලා තියෙන්නේ ඵලයන් කියලා. මං ගියා මගේ පියතුමා ළඟට ගිහින් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දෙවන් වහන්සේ දෙකක් ඉල්ලනවා වගේ. එකක් මේ සයින්ස් ඔෆ් ද ටයිම්ස් කියනවා මේ තරුණයන් එක්ක ඉන්න කියලා. මම කලාව ගිහිල්ලා ඩ්‍රාමා කරලා මේ සුපීරියර්ස්ලා කියනවා මේ රෝමෙට ගිහලා උගන්වන්න. ඒ පියතුමා මට හොඳ අදහසක් තිබුණා. ශ්‍රේෂ්ඨයන්ට කීකරු වෙලා පස්සේ ශ්‍රේෂ්ඨයන්ව විවේචනය කරන්න කිව්වා. මම කරුවේ ඒක. කීකරු වෙලා රෝමෙට ගියා. උගන්වුවා. මට ලොකු අත්දැකීමක් ලැබුණා. ඒක දේව කැමැත්ත කියලා හොඳට දෙනවා. පවුලු ආවෙනි පවුලු පියතුමා ළඟින් ආශ්‍රය කළ ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුණා. උන්වහන්සේ මාව බාරගත්ත පොඩි කවයකට විශේෂඥයන් කවයකට. ඒ නිසා ගොඩාක් ඒ සම්බන්ධකම තිබ්බා. තව මේ විශ්වවිද්‍යාලේ උගන්වන්න මගේ පුළුල් මේකක් හම්බුණා පුළුල් මනස පුළුල් වුණා. ඊට පස්සේ මම විවේචනය කරුවා ශ්‍රේෂ්ඨයන් කියලා කිව්වා. හරි මම මේ විශ්ව සේවය කරන්නම්. හැබැයි රෝමේ හිටියොත් මම යුරෝපීය වෙනවා, රෝමානු වෙනවා. ඊට පස්සේ මට ආසියාවෙන් යමක් දෙන්න බෑ විශ්වයට. ඒ නිසා කරුණාකරලා මට ඊට දෙන්න. ආසියාවේ පදිංචි වෙලා මේ කාර්යය කරන්න. ඊට පස්සේ තුලන ආයතනයේ මට අවසර දුන්නේ. අන්න ඒක නිසා හරි මේ මුල් බහැලා ආසියාවේ කියලා මම බාරගත්තා. මට දුන්න තව එකක් පිලිප්පීනේ ජාතීන් 25ක් ආසියාතික ජාතීන් 25ක් නියෝජනය කරලා ශිෂ්‍යයන් 70කට 90කට උගන්වන්න. එතෙන්දී මට ආසියාව ගැන දැනුමක් ආවා. ඒත් එක්කම ආසියාව ගොඩක් සංචාරය කළා, ෆීල්ඩ් වර්ක් කරා. ඒ විදිහට ආසියාව ගැන මට දැනුමෙන් ආසියාතික විමුක්ති ධර්මයක් බිහි කරන්න මට ඒ අවස්ථාවක් ලැබුණා. අවුරුදු 23ක් උගන්වුවා. හැම ජාතිම ආසියාවේ හැම ජාතිම මේගොල්ලෝ එක්ක මට හම්බුණා. අද ඉන්නවා මගේ ශිෂ්‍යයෝ බිෂප්ලා ගොඩක්. කාඩිනල් කෙනෙකුත් ඉන්නවා. කොරියාවේ කාඩිනල් යන්ඩ්‍රු යොම් මගේ ශිෂ්‍යෙක්. ඒ නිසා මගේ දේවධර්ම පොත සෙමිනරි වල උගන්වනවා. ලංකාවේ උගන්වන්නේ නැහැ. නමුත් මගේ ශිෂ්‍යයෙක් ඉඳලා ඒ කාඩිනල්තුමා ඒක දැන් කොරියාවේ උගන්වනවා. මේ ළඟදිත් මගේ පොත් කොරියා භාෂාවට පරිවර්තනය කරනවා. ඒ නිසා බලාගෙන ගියාම මම කීකරු වුණා. කීකරු කමේ ප්‍රතිඵලයක් හැටියට අද මම මෙතන ඉන්නවා. මගේ ඕනෑකම කරන්නට දෙවියන් වහන්සේ මට ඉඩ දුන්නේ නැහැ. බොහොම අමාරුවෙන් කුරුසේ මාර්ගේ මාව මෙතෙන්ට දැම්මා. ඒක තමයි සුළුයෙන් මගේ කතන්දරය. ඔබතුමා එකපාරට කියන්නේ මට කැමති දේ මට කවදාවත් කරන්න ලැබුණේ නැහැ කියලා. මම කල්පනා කරා මේ දෙයියනේ කාට කියන්නද මේක කියලා. ඒක අපි එළියේ ඉඳලා බලද්දී අපි ඔබ වහන්සේ ගැන ඔබ වහන්සේගේ මහා විශිෂ්ට කතාන්දරය සක්සස් ස්ටෝරි එකක් කියලා අපි කියනවා. ඒක බ්‍රිලියන්ට් ස්ටෝරි එකක් කියලා. ඒ කතාන්දරය එළියේ ඉඳලා බලන අපිට අපි දන්න කොටසට වඩා ඉතා විශාල ප්‍රමාණයක් ඇතුලෙන් නොදන්නා කතන්දරයක් තියෙනවා. ෆාදර් කිව්ව විදිහටම ලෝකේ හතර වටේම කොහේ දේවධර්ම ඉගෙන ගන්න ශිෂ්‍යයෝ හම්බ වුණත් අන්තරාගමික සංවාද ගැන හදාරන ශිෂ්‍යයෝ හම්බ වුණත් ඔබ වහන්සේගේ නම කියවෙනවා. එහෙම තමයි මගේ ඇමරිකානු යාළුවෝ, පලස්තීන යාළුවෝ, අයර්ලන්ත යාළුවෝ, නයිජීරියානු මේ හැම යාළුවෙක්ගේම කටේ ඔබ වහන්සේගේ නම තියෙන්නේ. හැබැයි මම දන්නවා ලංකාවේ දේවධර්ම නිකේතනයන් හිදී ඔබ වහන්සේගේ නම කීම පවා තහනම් යුගයන් අපි පහු කරලා තියෙනවා. කියවෙන්නේ නැති කාලයන් පහු කරලා තියෙනවා. පොත් එළියට එන්නේ නැති, ඒ පොත් පිළිගන්නේ නැති කාලයන් පහු කරලා තියෙනවා. මේ කාලයන් ඔක්කොම පහු කරන්න කලින් ඔබ වහන්සේ තරුණයෙක් විදියට ගොඩ නැගුණා. මේ තරුණයෙක් විදියට ගොඩ නැගෙද්දි විශේෂයෙන් පාද තෝරගත්ත මාර්ගයන් තිබුණද තමන්ව පෝෂණය කරගන්න. පාද මුලින් සඳහන් කරා පියවරුන්ගේ ආభాෂය, කතෝලික පූජකවරුන්ගේ ආభాෂය ලැබුණා කියලා මහාචාර්යවරුන්ගේ. ඒහා සමානම ඔබව පෝෂණය කරගන්න තෝරගත්ත තවත් මාධ්‍යයන් මොනවාද ඔබට තිබිච්ච? එක මාධ්‍යයක් තමයි මම දේවධර්ම ශාස්ත්‍රය ඉගෙනගෙන ආවට පස්සේ ලංකාවට මම හෙව්වා මේ වතිකාන සමලින් ආපු නවෝදයත් එක්ක
හා මම ඉගෙන ගත්තේ දේවධර්ම ශාස්ත්‍රයත් අත්දැකීම් එක්ක කොහෙද වැඩ කරන්නේ කියලා. මම ගාක් මට හොයාගෙන ගියා වැඩ කරන්න ඕනේ තැන්. එකක් තමයි මේ ආචාර්ය ලින්දි සිල්වා මෙතඩිස් සභාවත් එක්ක මම ඒ කාලේ ඉකුමෙනිකල් මම දැනගත්තා අපි කතෝලික හැටියට කතෝලිකත්වයේ තුල හිර වෙලා වැඩ කරන්න බෑ. මේ සභාවල් එකට එක කැඩිලා තියෙනකොට ඒක ජුවන් පාප්තුමාගේ ආభాෂය අපිට ලැබුණේ පවුලු 6 වෙනි පවුලු පියතුමාගේ පාපවංශිකේ මේ අපි මේ අනිත් සභාවත් එක්ක වැඩ කරන්න ඕනේ කියලා ඒක මට දැනුණා. මම පටන් ගත්තේ සියලු සභාව එක්ක වැඩ කරන්න. කෙලින්ම ගියේ මම මෙතන සභාවේ ලින්ඩි සිල්වත් එක්ක මම පටන් ගත්තා. ඔය ඩයලොග් සංග්‍රහවත් පටන් ගත්තේ එතුමත් එක්ක. අපි බොහොම ළඟින් ආශ්‍රය කරා. එකට බොහොම ළඟින් කියන්නේ මිත්‍රත්වයෙන් වැඩ කරා. ඒ එක්කම කංකරු සහෝදරත්වය කියලා තිබ්බා. ටිකක් ලංකා සමාජ පක්ෂයට අයිති කට්ටියක් ඇංග්ලිකානු සභාවේ කට්ටියක් ටිකක් ඒගොල්ලෝ මාක්ස්වාදී නෙමෙයි. නමුත් සාධාරණත්වයේ වැඩ කරන කම්කරුවත් එක්ක වැඩ කරන කට්ටියක් හිටියා. මම ඒකට කොහොම හරි හවුල් වුණා. හවුල් වෙලා ඔය හැම ඉරිදා පාස්කු ඉරිදා සෙන්සුරාදා සත්සුද්දෝ සතියේ තිබුණා මේ සම්මේලන සියලු දෙනාට බෞද්ධ ක්‍රිස්තියානි මාර්ක්ස් ඔක්කොම ලේනට අපි එතෙන්දි කතා කරේ කම්කරු ජේසු ගැන. දෙවියන් වහන්සේ මිනිස්සෙක් උනේ කම්කරු පවුලකට ඉපදෙලා. මොකද බයිබලයේ පටන් ගත්තේ කම්කරු විප්ලවයකින්. කම්කරුවන් කොටසක් බෝසත් එක්ක දෙවියන් වහන්සේ කම්කරුවෙක් කවිලා ඒ විප්ලවය කරලා අහිංසාවාදීව පටන් ගත්ත ආගමක අන්තිම කර්තෘවරය ජේසු උපදුනේ කම්කරු පවුලකට. එයන් වහන්සේගේ ගෝලියොත් කම්කරු 12 දෙනෙක්. ඉතින් බලාගෙන ගියාම මම කොහොම හරි හේතුනේ ඔය කම්කරු ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන ලංකා සමාජ පක්ෂයේ විජය විද්‍යාසාගර කියන නීතිඥයාගේ පාඩු කොහොම වුණාද මන් දන්නේ මම ගොඩාක් එකට ඇතුල් වෙලා ඒගොල්ලොත් එක්ක වැඩ කරද්දී සමාජවාදය ගැන හා සාධාරණත්වය ගැන ඒකට මට බයිබලයෙන් කියවන්න මට අවස්ථාව ලැබුණා. ඒක නිසා ඒ පැත්තට යන්න හොඳ මේ වැඩපිළිවෙලක් මට ඒ කම්කරු සහෝදරත්වයෙන් හම්බුණා. ඊට පස්සේ මම අර මට කරන්න හදපු දේ මට කරන්න නොදුන්න දේ මම කරන්න පටන් ගත්තා. මං ගියා හැමතැනම මුළු ලංකාවගේ සැරිසරුවා. තරුණයන්ට ආමන්ත්‍රණය කෙරුවා. බදුල්ලේ මොණරාගල මේ කට්ටියත් එක්ක මේ අපේ විජයසාගර සහෝදරයත් එක්ක මම ගොඩාක් ගරු කරන සහෝදරෙක්. උන්වහන්සේ එතුමාගේ මරණයේදී මම තමයි පූජාව තිබ්බේ මේ ඇංග්ලිකානු සභාව පල්ලියේ. සමාවෙන්න ඉතින් මිනිස්සු මොනවා හිතුවත් මට නම් එතන ප්‍රශ්නයක් නැහැ. මම තමයි ඇංග්ලිකානු පල්ලියේ පූජාව තිබ්බේ. මොකද අපි ඔක්කොම ජේසු අදහන්නෝ. ඊට පස්සේ අලු බෙසාරු කරද්දිත් මම එතන හිටියේ. අපි දැන් ලොකු සම්බන්ධකමක් තිබ්බා. එයාගේ ලොකු ආభాසයක් ලැබුණා. විමුක්ති දේව ධර්මයේ පටන් ගත්තේ ඇත්තටම මේ ලතින් ඇමරිකාව නෙවෙයි ආසියාවේ ලංකාවේ 1959 විජය විද්‍යාසාගර පියතුමාගේ. මම ඒකට සම්බන්ධ වෙච්ච හින්දා මටත් ඒ ආభాසය ලැබුණා. ඒ නිසා මේ කතන්දරේ උගා දෙන්නේ දන්නේ නැහැ. උගා දෙන්නේ කිව්වේ මේ ලතින් ඇමරිකාවේ ආපු දෙයක් අපි හොරකම් කරුවා කියලා නෑ. කොරියාවේ හා ඉන්දියාවේ මේක වෙනම පටන් ගත්තා. ලංකාවේ තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ 59 විජය විද්‍යාසාගර කියන මේ මාක්ස්වාදී ඇංග්ලිකානු කතෝලිකයා. එයාගෙන් තමයි මේක පටන් ගත්තේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් කම්කරු මේ සමාජයත් එක්ක හැසිරෙන්න ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න තරුණ එක මම හැම තැනම ගියා. ඒ විතරක් නෙමෙයි පුංචි පස් දෙනෙකුට ඉන්න පුළුවන් කූඩරමක් එක්ක ලංකාවේ හැම තැනම ගිහිල්ලා මම පටන් ගත්තා ලංකාව ඉගෙන ගන්න. මොකද්ද මේ ලංකාව කියන්නේ? මේ හන්න එපා හැම තැනම ගිහිල්ලා කූඩරමක් ගහගෙන ওই කුවණ පැත්තේ අක්කරපත්තු හැම තැනම ගිහිල්ලා අපි කට්ටිය අපි අධ්‍යයනය කරා මිනිස්සුන් ලංකාවේ ඉන්නේ කවුද? ඒක මට ආසියාවේ රටවලට යන්නත් පුළුවන්. ආසියාව ලංකාවත් එක්ක හරියට ඉගෙන ගත්තට පස්සේ මේ ආభాසයත් එක්ක තමයි මම ආසියාතික විමුක්ත දේව ධර්මය බී කරේ 1979. ඒක අද හැමතැනම දියත් වෙලා තියෙනවා. බිෂප්ලත් ඉස්සර ඒගොල්ලොත් අරන් තියෙනවා. ඒක දැන් උගාක් සෙමිනේරි වල උගන්වනවා. හරිද? හරි කියතුමා. එතකොට ඔබව පෝෂණය කරගන්න ඔබ තෝරාගත්ත මාර්ගයන් උනේ කම්කරුවන් එක්ක තියෙන සංවාද සංචාරයන්.
ලෝකයේ ආසියාව පුරාත් ලංකාව පුරාත් කිරිච්ච සංවාද වලින් තමයි ඔබ වඩා වැඩි හරියක් ඔබ පෝෂණය කරගත්ත බව එතකොට ඔබතුමා කියන්නේ. මට එතකොට පාදකින් අහන්න ඕන කාරණාවක් තමයි දැන් මම අහලා තියෙන මම දන්න කතෝලික සභාවේ සියලු පියවරු සියලු පූජකයන් කම්කරුවොත් එක්ක එකට ඉඳගත් අය නෙමෙයි. එතකොට මට ඔබගේ සමකාලීන අනිත් මිතුරු පූජකවරු අතරේදී ඔබ මේ වගේ මාර්ගයන් තෝරා ගැනීම ගැන කම්කරුවන් එක්ක සංවාද කරන්න, ඇවිදින්න, ලියන්න මේ වගේ මාර්ගයන් තෝරා ගනිද්දී ඔබත් එක්ක එකට දේවධර්ම නිකේතනයේ හිටපු සෙමිනේරියේ හිටපු අනිත් පූජකවරු ඔබේ මිතුරන්ගේ අදහස උනේ මොකද්ද? ඔබත් එක්ක වාද විවාද කෙරුණාද? සංවාද කෙරුණාද? ඒ වගේ තැන්වලදී මිත්‍රකම් පළුදු වෙන තරම් විදියේ සංවාද වුණාද? කොහොමද ඔබේ මිතුරන් ඔබේ මේ වෙනස් පරිචය, ඔබේ මේ වෙනස් ක්‍රියාමාර්ගයන් ගැන දැක්කේ සහ ඔබට ඒවල ප්‍රතිචාර දැක්කේ? ඇත්තට මම මේ ලංකාවේ සෙමිනේරි ඉගෙන ගත්ත නැති නිසා මට සමකාලීන ශිෂ්‍යෝ දේවධර්ම හිටියේ නැහැ. මම පස්සේ ලංකාවට ඇවිල්ලා තමයි පටන් ගත්තේ වැඩ කරන්න ඒ වගේ කට්ටියත් එක්ක. මෙතෙන්දී මම දැන් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න මෙහෙම කියන්න පුළුවන්. මට මගේ ශ්‍රේෂ්ඨයාගෙන් ලොකු රුකුලක් ලැබුණා. මට ලොකු තල්ලුවක් ලැබුණා. අනේක මට කියන්න ඕනේ. මට දෙරිය දුන්නා. මාව බේරගත්ත එක සැරයක් ලොකු ප්‍රශ්නයක් වෙද්දී බිෂප්ලත් එක්ක මගේ ශ්‍රේෂ්ඨ පියතුමා මගේ කතා කරලා අන්න ඒ වගේ මට ලොකු සපෝට් එකක් ආවා මගේ නිකායේ. ඒක ගැන මට කියන්න ඕනේ මම නිකායකට ඇතුළු නින්ද මම තනි වුණේ නැහැ. අනිත් එක අන්තර්ජාතික මම නිතරම හැමතැනම උගන්වන්න ගියේ හින්දා මට එක්තරා විදියට අන්තර්ජාතික මොකක්ද ඒකට කියන්නේ රුකුලක් උදව්වක් තල්ලුවක් ලැබුණා. ඒ නිසා මම හරි වාසනාවන්ත ඒ වගේ. හැබැයි ලංකාවේ මට දන්න මගේ සෙමිනේරිය මට උගන්වන්න මට පාද පඬිතරත්න මට කිව්වා එන්න ඇවිල්ලා 6 මාසයක් උගන්වන්න කියලා. මම කිව්වා පියතුමනි ඔබ වහන්සේ නම් සම්පූර්ණයෙන් සෙමිනේරියේ අයිතිකාරය මම එනවා. නමුත් දැන් ඔබ්ලෙක් ස්වාමීලා ඉන්න කාලේ එනවා නම් එනවා. මොකද ඒගොල්ලෝ සෙමිනේරි ගොඩාක් ලෝකේ කරපු අය. උනට අත්දැකීම් තියෙනවා. නමුත් අපේ බිෂප්වරු ඔය සෙමිනේරි ගත්තට පස්සේ ඒගොල්ලන්ට කිසිම අත්දැකීමක් නැහැ අපු වගේ මිනිස්සුන්ව අගය කරන්න. ඒ නිසා සමා වෙන්න කියලා කිව්වා. හැබැයි එතුමත් අනිත් ඊට පස්සේ ආපු මගේ ඉතාම පොදු මිත්‍ර වාක් ළඟින් ආශ්‍රය කරපු ජෝඩි මෙල් පියතුමා උන්වහන්සේ අපවත් වෙච්චලා මම කවියක් ලිව්වා එතුමා ගැන. උන්වහන්සේ කරපු වැඩි සෙමිනේරියන්ස්ලා එල්ලුවා තුලනට ඇවිල්ලා ගිහින් ගැන ගන්න කියලා. ඉතින් සෙමිනේරිය ගොඩාක් කොටසක් නිවාඩු කාලේ ඇවිල්ලා මම පහක් දුන්නා. දවස් 5 ඒවා ඒ කියන්නේ පිටරට සෙමෙස්ටර් එකමාරක ගාන. දවස් 5ක කණ්ඩ බොණ්ඩ දීලා මගේ ගානේ මම සෙමිනේරියස් 5 දෙනෙකුට ඔයාගේ මහාචාර්යවරයාත් ඒකට ෂෙනුගේ මහාචාර්යවරයා අයර්ලන්ඩ් ඒ කට්ටියට ඇතුල් වුණා. ඉතින් මම පහක් දුන්නා නිමුක්ත දේවදස්මා ගැන බෞද්ධ ආගම හා භාවනා ක්‍රමයේ ඒ ඔක්කොම ගැන එකක් theology of religions feminism තාම නෑකෝ ගන්නනේ අපේ සෙමිනේරියේ කාන්තා විමුක්තිවාදය ගැන දවස් 5ක් ඒ වගේ කෝසස් 5ක් දුන්නා ඒ ස්වාමිලාට. ඒගොල්ලෝ තාම කරගෙන යනවා ඒ විදිහට. ඉතින් සෙමිනේරියේ මට අවස්ථාවක් නොතිබුණා දුන්නත් මම නොගත්තත් මට ඒ වගේ මට දැන් අවස්ථාව තියෙනවා තුලන හින්දා වඩා ගිහි පැවිදි කොටසක් හමු වෙන්න හා මේවා බෙදා ගන්න හා ඉගෙන ගන්න. මොකද නිතරම ප්‍රතිචාරයක් එන්න ඕනේ. මොකද අපි නොදන්න දේවල් ගා ක්ලාස් එකේ අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒකට අවස්ථාවක් තුලන ආයතනයේ මට ලැබුණා. ටිකක් පෞද්ගලික ප්‍රශ්නයක්. විදේශ ඔබතුමා ගොඩාක් ලොකු කාලයක් ජීවිතේ විදේශ රටවල් වල විශේෂයෙන් බටහිර ගත කරලා තියෙනවා. එතකොට මේ බටහිර රටවල් වල ගත කරපු කාලය විසින් ඇලෝසියස් පීරිස් කියන ලාංකිකයාගේ චරිතය සහ ජීවිතය ඇතුළේ කරපු වෙනස්කම් මොනවාද? විශේෂයෙන් බටහිර සංස්කෘතිය, එයාලගේ පුරුදු මේ වගේ දේවල් ඇලෝසියස් පීරිස් කියන ලාංකිකයාගේ සිංහල කතෝලික ලාංකිකයාගේ ජීවිතය ඇතුළේ කරපු වෙනස්කම් මොනවාද? ඒක නම් හරි සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද එකක් මම ඉතාලියට ගිය වෙලාවේ ඉතාලිය කියන්නේ මේ රෙනේසාන්ස් ඒ කලා කෘතීන් තියෙන තැනක්.
ඉතින් මට තිබ්බත් එසරා කියලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගද්දී මට ඕනේ මියුසියම් එකට යන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් ඒ කලාව අතට මම ඉතාලියේ ඉන්න කාලේ කලාවට ගොඩාක් ලැබුරු වෙලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒකම මියුසික් ඩිප්ලෝමා කරද්දී අවුරුදු මාස 3ක් හැමදාම හැන්දෑවේ ඔපෙරාස්. ඒ කියන්නේ බටහිර සංස්කෘතියේ හොඳම දේවල් අත්දැක්කා. මම ඇත්තට නොදැකපු ඔපෙරා එකක් නැහැ. කියන්න ඕනේ දෙයක් මම ඒවා දැකලා තියෙනවා. පස්සේ මම යුරෝපයේ ඉගෙන ගන්න යද්දිත් මම විවෘතයි හැම සංස්කෘතියට. මට මතකයි මාටින් වික්‍රමසිංහ මහත්මයා මට කියපු දෙයක්. බොහොම මට වැදුණු දෙයක්. මම තරුණ කාලේ ඉස්සර යනවා හම්බෙන්න උන්වහන්සේ. එතුමා කිව්වා "එතුමනි මම තමාගේ අනිත් තවත් සංස්කෘතියට අපි විවෘත වුණේ නැත්නම් අපේ සංස්කෘතිය නැති වෙලා යනවා. අපේ සංස්කෘතිය දියුණු වෙන්නේ අනිත් සංස්කෘතිය විවෘත වුණාම." මේක කිව්වා. මම රුසියන් සංස්කෘතිය විවෘත වුණේ හින්දා තමයි මට සිංහල සංස්කෘතියට මෙවැනි දෙයක් කරන්න පුළුවන්. මට ඕක නිතරම ඔළුවට ආවා. ඉතින් මම ඇත්තටම හැම ඔපෙරාවක් දැක්කා. මගේ යාළුවන්ට මං කිව්වේ නිවාඩුවකට එහෙ යද්දි කරුණාකරලා මේ ඔපෙරා ටික දෙන්න මේ අරහම දේව ඕනේ කිව්වම මට හම්බුණා නිකන්. ඒ නිසා මට බටහිර සංස්කෘතිය බටහිර කලාවේ ඒ උච්චම ස්ථානයේ මේ උරා ගන්න මට ලොකු අවස්ථාවක් ලැබුණා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මං කිව්වට තරහ වෙන්න එපා කවුරුත්. බටහිර දේවදර්ශ ශාස්ත්‍රයේ ගරා වැටිච්ච දේවදර්ම ශාස්ත්‍රය. ගරා වැටිච්ච. ඇයි? හීබ්‍රු සංස්කෘතියෙන් අයින් වෙලා ග්‍රීක දර්ශනයට මුවා වෙලා සම්පූර්ණයෙන්ම අභෞතික ලෝකයකට යන්න සලස්වන ආගමක් වුණා. ප්ලේටෝ ඇරිස්ටෝටල්ගේ දර්ශන වුණා. බයිබලේ හදලා තිබ්බේ මේ ලෞකික ආගමක්. හැමදේම දෙවියන් වහන්සේ මවලා කියන මේක හොඳයි කියලා. මැටර් ද්‍රව්‍ය හොඳයි. කාන්තාව හොඳයි. ඔක්කොම හොඳයි. ඒ කාලේ ඔක්කොම නරකයි කියලා. අභෞතික ලෝකයකට යන්න. ග්‍රීක සංස්කෘතියේ තිබ්බ ඒ විතරක් නෙමෙයි පෙසිමිසම් අසුභවාදී. ඒගොල්ලන්ගේ ඔක්කොම ඛේද වාචික ඒගොල්ලන්ගේ ඩ්‍රාමාස්. අර බලාපොරොත්තු කියන සංකල්පෙ තිබ්බේ නැහැ. අර හීබ්‍රු ජාතිකයට තිබ්බා. ග්‍රීක ජාතිකයට තිබ්බේ නැහැ. ඒ නිසා බටහිර සංස්කෘතිය එක් වෙලාවේදී එහෙම් පිටින්ම විකෘති වුණා මේ ග්‍රීක සඳහා. අද ඒක උගන්වන්නේ. දැන් මට ඒගොල්ලොත් එක්ක ලොකු අරගලයක් වෙන්න සිද්ධ වුණා. මම හොත කතන්දරයක් කියන්න මට වෙච්ච දේ. මට අඬ ගැහුවා බටහිර දේවධර්ම ශාස්ත්‍රඥයේ සම්මුලුවකට ආසියාතික දේවධර්ම ගැන කතා කරන්න කියලා. දැන් මේක තිබ්බේ බොස්සේ කියන රටේ ස්විට්සර්ලන්තේ. මට අඬ ගහපු එක්කෙනා දැන් මම එතන ලතින් ඇමරිකාවේ හා ඉන්දියාවේ හා ආසියාවේ හා අප්‍රිකාවේ කට්ටියත් හිටියා. ඔක්කොමලා ජර්මන් ජාතික දේවධර්ම ශාස්ත්‍රඥයෝ හා ප්‍රොෆෙසර්ස්ලා. දැන් මම කතා කරගෙන යද්දී කෙනෙක් නැගිට්ටා මගෙදී. නැගිටලා මම නැවතුණා. මේ තමස මොනවද කතා කරන්නේ? බටහිර සංස්කෘතිය ගැන හරියට ඉගෙන ගන්න. මේ ග්‍රීක භාෂාව කියන්නේ මේ පුදුම භාෂාවක්. ඒක ආපු සංස්කෘතියක් අපිට තියොලොජි එකක් තියෙන්නේ. ඔය මොනවද මේ කතා ඉස්සලා ඒක ඉගෙන ගන්න. ඊට පස්සේ කතා කරා. මම ඉඳගත්තා. එයාට කතා කරන්න දුන්නා. පස්සේ නැගිට්ටා. දැන් ජෙට් ලැග් එක තිබ්බා මම හරියට නිදිය ගත්තනේ ආසියාත්‍රේ. දැන් මම පොඩ්ඩක් අර නර්වස් වෙලා හිටියේ. ඒක නිසා මට අර තරහ කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. මම එහෙම් පිට වෙනස් මිනිහෙක් වුණා. වෙනස් නෙමෙයි. අර ඇතුලේ හරි මිනිහා එළියට ආවා. මට තරහ ගිහින් අයිසේ තමුසේගේ ඔය භාෂාව ග්‍රීක භාෂාව තමුසේ වගේම මම හොඳට දන්නවා. ඇරිස්ටෝටල් ප්ලේටෝ විතරක් නෙමෙයි මම ග්‍රීක කරලා තියෙන්නේ. හීබ්‍රු බයිබලේ ග්‍රීකුත් මම හොඳට පාස් වෙලා තියෙනවා තමුසේ වගේ. තමුසේලා මට ડોක්ටරේට් එකක් දීලා තියෙනවා තමුසේගේ දේවතාව හොඳට දන්නවයි කියලා. මට ආයි උගන්වන්න දෙන්න එපා. අවුරුදු 500ක් තමුසේලා ඕක අපිට උගන්වුවා. කරුණාකරලා පොඩ්ඩක් බහැපත් වෙලා අපිටත් තියෙන දෙයක් අපිත් තියෙන භාෂාවල් සංස්කෘත වගේ කරුණාකරලා ඇහුම්කම් දෙන්න අත් පළවෙනි වරට කියලා තවත් දේවල් කිව්වා මට මතක නැහැ. මම මොනවා කිව්වද කියලා මම දන්නේ නැහැ. ලැටින් ඇමරිකන් කාර්යය අපුඩියක් ගැහුවා මම ඉඳගත්තා. පස්සේ මට හරි දුකයි. මම මේ කතෝලිකයෙක්ද? මම ක්‍රිස්තියානිද? මම ආසිතිකයෙක්ද? මම මොනවද මේ කරුවේ? මම කැත වැඩක් නෙකරිය. මට තරහ ගිහින් පිටිම මගේ අර 70 ඇලෝයි පිරිස එළියට ආවා. දැන් මට හරි ලැජ්ජයි ඒක ගැන. පස්සේ මම ගියා සංවිධායක ප්‍රොෆෙසර් ළඟට. ගිහලා කිව්වා ප්‍රොෆෙසර් මට සමා වෙන්න. මම the way I behave මම හැසිරෙච්ච විදිහ බොහොම නරකයි. මේක හොඳ මේකක් නෙමෙයි. කරුණාකරලා මට අවසර දෙන්න සමාව ඉල්ලන්න ඔක්කොම ළඟ. මොන සමාවද?
තමසු මං ගෙනාවේ ඕකට තමස හරියට වැඩේ කෙරුවා කිව්වා. දැන් තේරුණාද? මේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි එතන ගිහින් ડોක්ටරේට් අරගෙන ওই දේව සාද ඇවිල්ලා මෙහෙ උගන්වනවා. අපිට අභෞතික ලෝකය බලන්න ඕනේ මිනිහ ගහන්න කොහෙද යන්නේ කියලා පුංචි ළමයෙකුට. අපි යන්නේ අභෞතික ලෝකයකට. නෑ හිබ්‍රු කාර්යය කියන්නේ ඕලම් හබා. මේ එන්න තියෙන ලෝකයක් තියෙනවා. තව යුගයක් තියෙනවා. ජේසුස් මේ මගේ යුගය නෙමෙයි මගේ යුගය ආමේ ගන්න. මේ උඹලගේ තියෙන මේ යුගය. තව යුගයක් තියෙනවා. අන්නේ යුගය දැමම ඇවිල්ලා ජේසුස් වෙන්නේ. resurrection. මේ භෞතික ලෝකය ජේසුස් තුල මේ ඒ අලුත් යුගය ඇවිල්ලා ඉන්නවා. අපි ඒ යුගයේ මිනිස්සු අපි අලුත් යුගයේ මිනිස්සු. මේක බටහිර සංස්කෘතියේ එන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ නිතරම වේශ පාපවංශය. මේ තුන්වෙනි ලෝකයේ අපේ පාපවංශයට ඊට වඩා හොඳ දේව ධර්ම ශාස්ත්‍රයක් තියෙනවා. දැන් අද තියෙන ලොකුම අර්බුදය ඕක තමයි. අර ග්‍රීක භාෂාංගික බටහිරට සීමා වෙලා නැහැ. ඒක ආපහු ආසියාට යන සෙමිනේරි වල උගන්වනවා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි බටහිර කලාවට මම ගොඩාක් ලං වුණාට දේව ධර්ම ශාස්ත්‍රයද පල්ලියන්නේ නැහැ මිනිස්සු. දැන් ලතින් ඉල්ලන ලතින් පූජාව හරියට ලතින් පූජාව ආවොත් මිනිස්සු පල්ලියට එයි කියලා. Desecularization. මේ දේව ධර්ම ශාස්ත්‍රයෙන් මිනිස්සුගේ හිත හදවත මේ පිරෙලා නැහැ. ඉතින් අපිට ලොකු සේවයක් තියෙනවා කරන්න කරුණා කරලා අපේ මේ බයිබලීය ආශ්‍රය තියෙන දේව ධර්ම ශාස්ත්‍රය එක තමයි මගේ අරමුණ මගේ මුළු ජීවිතේම කැප කරලා තියෙන. ඒක තමයි මම විතරම කරන්නේ. මගේ පන්තිවල ඔක්කොම කරන්නේ එහෙන් පිටිම බයිබලීය හීබ්‍රු ජේසුස්ගේ චින්තනය එහෙන් පිටිම ඒ භාෂාවෙන් අරගෙන අපේ භාෂාවට පරිවර්තන කරන එක. මොකද ලොකු යුද්ධයක් තියෙනවා. බටහිර විභාග අරන් මේ ඇවිල්ලා අරකම උගන්වනවා ආසියාව. ඔනෝකයි ප්‍රශ්නේ ෂේනු. ඉතින් මේ කවදා ඉවරයිද දන්නේ නැහැ. නමුත් ඒක තමයි අද තියෙන ප්‍රශ්නේ. මට තියෙන ලොකුම අභියෝගයත් ඒක. ස්තුතියි පියතුමා. මම අයලන්තේ බලා පිට වෙලා යද්දි මම හරි නොදන්න අයනු නොදන්නා මොකක් හෝ දේව ධර්මයක් ඉගෙන ගන්න. මගේ ඔළුවේ තිබුණා බටහිර දේව ධර්මය. ඇත්ත එක තමයි ඉගෙන ගන්න යන්නේ කියලා. එහෙට ගියාම එහෙම ආචාර්යවරු කියද්දි බටහිර ඇත්ත එකක් නෑ ආසියාවෙන් තමයි ඇත්ත එක එන්නේ. ඕගොල්ලන්ගේ එක්කෙනෙක් ලියලා තියෙනවා ඇත්ත එක කියලා. මට එතකොට ඒගොල්ලන්ට කියන්න පුළුවන් වුණා ඇති අන්තම්. මම අවුරුදු 17 ඉඳලා යට හැමුම්කන් දුන්නා. මට හැබැයි වැඩි එයා කියන ඒවා වැඩි තේරුන්නේ නෑ. ඒ කාලේ දැන් මම ඉගෙන ගන්නම් කියලා. අපි බටහිර අපේ ඔබේ Asian theology of liberation ආසියානු දේව ධර්මය ගැන ඔබේ පොතේ ඔබ ලියනවා ක්‍රිස්තියානි සභාවන් දැන්වත් බහැපත් වෙන්නට ඕනේ ආසියානු සංස්කෘතිය ළඟ දන ගහලා ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නා ගෝලයෙක් මෙන් ඉගෙන ගන්න. ඒ සාරයන් උකහා ගන්න ඒවත් එක්ක මේ තියෙන දුකී භාවය සහ අන්තරාගමික සංවාදයන් මේ ඔක්කොම එක මිටකට අරගෙන ඉස්සරහට ඇවිදගෙන යන්න කියලා. එතකොට අපි ආසියානු ලතින් ඇමරිකානු විමුක්ත දේව ධර්මය ගැන කතා කරමින් ඉද්දි විමුක්තිය එන්නේ ලතින් ඇමරිකාවේ නේ කියලා. ඔබ මෙහෙන් කියනවා hello excuse me ඊට කලින් ආසියාවෙන් එක කරා. එහෙම පරිචයක් එක්ක එහෙම මහා විශාල දැනුමක් සහ අපි කියනවා පුහුණුවක් කැපවීමක් එක්ක එන ඔබට තරුණ පූජකයෙක් විදියට ලෝකයේ වෙන රටවල් වල ඉගෙනගෙන උගන්වලා අත්දැකීම් ලැබලා සභාවේ ඉන්න ඉහළම විශිෂ්ටයන් එක්ක ගනුදෙනු කරලා සංවාද කරලා උපදෙස් දීලා ලංකාවට ආවට පස්සේ ලංකාවට ඇවිල්ලා වැඩ කරමින් යද්දි ඒ ඔබගේ තිබ්බ විශිෂ්ට අභිලාෂයන් විමුක්තිය ගැන තිබිච්ච අභිලාෂයන් හීබ්‍රු මිනිසුන්ගෙන් එන බලාපොරොත්තුවේ අභිලාෂයන් මේ පොළවේ පැල කරන්න අපහසුයි කියලා දැනුනම පීඩාව රාජ්‍යයත් එක්ක සභාව එක මාර්ගයේ ගමන් කිරීම මිනිස්යාව එක්ක වෙනුවට රාජ්‍යයත් එක්ක එක පැත්තකට හිට ගැනීම මේ දේවල් එක්ක ඔබට අපහසුයක් දැනුණාද ඔබේ අපේක්ෂාවන් නැති වෙලා යනවා කියලා හිතුණාද ඒ වගේ වෙලාවල් වල ඔබට අපි කියන්නේ හයිය හම්බුනේ කොහෙන්ද අල්ලගෙන හිටියේ කොහොමද කලකිරීම බෙදා ගන්න යාළුවෝ ටිකක් හිටියා ප්‍රශ්න කීපයක් මම ඇහුවා මම ආයි කියන්නම් සමා වෙන්න මේ ඔක්කොම දැන ගැනීම අපිට ඉතා වැදගත් මේකට ඔබෙන් හම්බෙන මේ වෙලාව අර සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගන්න ඕනේ වගේ හැඟීමක් අපිට තියෙන. ඒ හින්දා ඔබේ තිබිච්ච තරුණයෙක් විදියට තිබිච්ච අභිලාෂයන් පැල කරන්න අපහසු බව දැනුණාද? ඒ වගේ වෙලාවල් වල දිරිය දුන්නේ කවුද? ඒ වගේ වෙලාවක වේදනාව බෙදා ගන්න කවුද ළඟ හිටියේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඉස්සලාම මම කියන්න ඕනේ මේ අර බයිබල් ආශ්‍රයෙන් අර හීබ්‍රු භාෂාවෙන්ම හිතන්න පුරුදු වෙලා අර ජේසුගේ චින්තනයට ගියන් පස්සේ මට ආව දෙයක්
බටහිර සංස්කෘතිය නැති දෙයක්. බටහිර දේවධර්ම ශාස්ත්‍රය නැති දෙයක්. hope බලාපොරොත්තු කියන එක. දැන් බලාපොරොත්තු කියන එක මම අපේ ආගම මේ අපේ නිතරම තියෙන්න ඕනේ බලාපොරොත්තු කියන්නේ මේ අර ලොතරැයි එකක් අරන් මට එයිද නැද්ද කියන එක නෙමෙයි. දේව වචනේ දාබාර කියන වචනේ අර්ථ ගොඩක් තියෙනවා. වචනයට කියන වචනේ දාබාර. එකක් තමයි දෙවියන් වහන්සේ කතා කරද්දී උන්වහන්සේ නියෝගයක් දෙනවා. දාබාර කියන්නේ නියෝගයක්. ඒකට ප්‍රතිඋත්තරේ කීකරුකම action. contemplation නෙමෙයි action. ග්‍රීක සම්ප්‍රදාය contemplation. දෙවෙනි එක දේව වචනේ දාබාර කියන එකේ තියෙන promise. දෙවියන් වහන්සේ කතා කරද්දී ඒ කතාවේ තියෙන බලාපොරොත්තුවක්. පොරොන්දුවක්. උන්වහන්සේ පොරොන්දුව ඉෂ්ට කරන දෙවි කෙනෙක්. ඒ නිසා බලාපොරොත්තු කියන එක අපේ ඇඟට ආවෙන් පස්සේ ක්‍රිස්තියානිය බලාපොරොත්තු තියෙනින්ද මං කවදාකවත් වැටුනේ නැහැ. මොකද මේ ක්‍රිස්තියානිය හරිය තියෙන්නේ බලාපොරොත්තුවේ. දැන් ඒ ගැන පොඩි වචනයක් කියන්න ඕනේ hope කියන එක. hope කියන්නේ හොඳම මේ වචනේ hope බලාපොරොත්තු හොඳම මොකක්ද ඒකට කියන්නේ සංකේතය තමයි සුද්ධ ලූක්තුමා ඔය hope කියලාට කියන්නේ කොහොමද? කාන්තාවක් දෙන්නෙක් ගෙනවා බඩින් ඉන්න කාන්තාවක් දෙන්නෙක්. දේමෑනියෝයි එලිසබෙත්. hope කියන්නේ මම බලාපොරොත්තුෙන් ඉන්න දේ මා තුල තියෙනවා දැන්. පස්සේ එන එකක් නෙමෙයි. expectant mother. මම දරුවේ බලාපොරොත්තු වෙන්න හැබැයි දරුවා මා ළඟ ඉන්නවා. ඒ ඉන්න එක්කෙනා තමයි ඉන්නේ. බලාපොරොත්තු කියන්නේ පුදුම දෙයක්. මේ කොහෙදෝ එනකන් ඉන්නේ නෑ. එයාම ඉන්නවා ළඟ. ඒ නිසා බලාපොරොත්තු කියන්නේ එක්තරා certain sure මම දන්නවා. එනවා. එයා ඉන්නවා. දැන් මං ඉන්නවා එයාටකම් බලන්න. අන්න ඒක තමයි බලාපොරොත්තු කියන්නේ. ඒකයි මේ අන්තිම පොතේ මේ revelation පොතේ මේ බයිබලයේ අන්තිම පොතේ අර බලාපොරොත්තු ගේන්නේ pregnant woman. බඩේ ඉන්න කාන්තාවක් ගේන්නේ. ඒක තමයි හොඳම සංකේතය. දේමෑනියෝ දැනගෙන හිටිය මෙජේස් ඉන්නවා. එයා එනවා. හැබැයි ඇවිල්ලා ඉන්නවා. අන්න ඒ බලාපොරොත්තු තියෙන අය කවදාකවත් අධෛර්ය වෙන්නේ නැහැ. අන්න ඒකයි තා වැදගත් දෙයක්. මට කොහොම හරි බලාපොරොත්තු කියන තියෙනින්ද මම කවදාවත් අධෛර්ය වුණේ නැහැ. අද අර ඒ කාලයක් තිබුණා. නමුත් මේ දේවදර්ම ශාස්ත්‍රය ගත්තට පස්සේ මට තියෙනවා තාමත් මම අධෛර්ය වෙලා නැහැ. මම මොකක්ද ඒකට කියන්නේ මේ සිංහල කියන්නේ pessimism මේ අසුභවාදී විදියට හිතන්නේ ඒක වැරදි. ඒක අපේ බයිබලීය දැක්මට විරුද්ධයි. අපේ ආගම බලාපොරොත්තුවේ ආගමක්. ඒ නිසා මම හිතනවා අපි අධෛර්ය වෙනවා නම් කවුරු හරි එයා ක්‍රිස්තියානි නෙමෙයි. අධෛර්ය කියන එක නරක වචනයක් මේ අපේ ශබ්දකෝෂේ. මොකද දෙවියන් වහන්සේගේ වචනේ වඩායි පොරොන්දුවක්. උන්වහන්සේ කවදාකවත් පොරොන්දුව ඉෂ්ට නොකරන දෙවි කෙනෙක් නෙමෙයි. ඒ නිසා විශ්වාසය බලාපොරොත්තුව කියන දෙක කියන්නේ අපේ ඇඟ තුල ලේවල තියෙන දෙයක්. ඒ නිසා හැමතිස්සම hinaවෙන් සන්තෝෂයෙන් ඉන්න අය තමයි ක්‍රිස්තු භක්තිකයෝ කියන්නේ. ඒකනේ hina වෙවි ගිය මරණයටත් අපි පැරෙන්නු. අපි ඒ වගේ ඉන්න ඕනේ. දැන් මොකද ඉතින් කොවිඩ් ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ ප්‍රශ්න තියෙනවා. මේ ආණ්ඩුව කරන්නේ මේ කරන දේවල් අපි දකල විදිහ දෙකක් තියෙනවා. එකක් ඔකට කෑ ගගා අඬලා ඉන්නේ අනිත් එක මොන හරි කරන එක. පොඩි දෙයක් හරි කරන්නේ අපි දන්නවා දෙවියන් වහන්සේ අපි ළඟ ඉන්නවා. අපි කරන පොඩි දේ පවා උන්වහන්සේ ඒක ශක්තිමත් කරනවා. අන්නේ බලාපොරොත්තු කියන එක තියෙනකන් කවදාකවත් අධෛර්ය වෙන්නේ නැහැ. මම නම් කවදාකවත් අධෛර්ය වුණේ නැහැ. මට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ බලාපොරොත්තු කියන එක තදින් ඇතුලේ තියෙනවා. බලාපොරොත්තු යන මා ළඟ තිබෙන යම්කි. ඒක තමයි අද මේ සෙෂන් එකෙන් මට අරගෙන යන්න තියෙන වැදගත්ම දේ. ඊළඟට අහන්න යන්නේ පෞද්ගලික ප්‍රශ්නයක් පියතුමා. ජනවාර්ගික යුද්ධ ඔබගේ මහා විශාල ජීවිත කාලය තුළ ඔබ මේ ලංකාව ගමන් කරපු බොහෝ දේවල් දැක්කා. සමූල ඝාතන, ජනවාර්ගික යුද්ධයන්, අහිමිවීම, අහිමි කරවීම, අතුරුදහන් කරවීම මේ බොහෝ දේවල් ඔබ දැක්කා. මම ඔබෙන් අහුවොත් මහාචාර්ය ඇලෝසියස් පීරිස් විදියට පියතුමා විදියට මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමා විදියට ජනවාර්ගික යුද්ධය ඔබට පෞද්ගලිකව අහිමි කරපු දෑ ඔබ කියවා ගන්නේ කොහොමද? ඔබට පෞද්ගලිකව අහිමි වෙච්ච යමක් තියෙනවද? ඒක ඔබ කියවා ගන්නේ කොහොමද? පෞද්ගලිකට වඩා මම දැකපු ලංකාව පුංචි කාලේ මම ආදරය කරපු ලංකාව නැති වෙලා ගියා. ඒක මට තදින් දැනුණා. මගේ ආයතනයේ ගාක් දෙමළ ස්වාමීලා ආවා.
ඉගෙන ගන්න ආවා. හැබැයි ඒ මම ලොකු සම්බන්ධකම් තියාගෙන හිටියා. විශේෂයෙන්ම මට ගොඩාක්ම ළඟින් ආශ්‍රය කරේ මේ අපේ අපවත් වෙච්ච දෙමළ බිස්පුනාන්සේ කොහෙද මන්නාරමේ බිස්පුනාන්සේ ගොඩාක් ළඟින් ආශ්‍රය කරා. නිතරම මට ෆෝන් කරුවා. මේ එක සැරයක් ඇඬුවා. අපේ තරුණේ අපේ ලංකාවේ දකුණේ හිටපු සිංහලයන් කරපු වැරදි. එයාට ගහපු මේ මොනවද ඒවට කියන්නේ මේ මඩ පාරවල්. කියන්නේ යව වැරදි විදිහට විවේචනය කරපු කියන්නේ මම දවසක් මට අඩගාලික මං කිව්වා බිෂප් බය වෙන්න එපා. වහන්සේ ලිව්වොත් මොන හරි දෙමළ ජාතිවාදී කියලා වැරදියට ආය හංවඩු ගහනවා. මම කරන්නම් ඒ වැඩේ. මම සිංහලෙන් මට හොඳට දෙන්න පුළුවන් පාර කියලා මේ තාටකට මම ලෑස්ති වෙලා ඉද්දි දවස් තුනකට පස්සේ මට ෆෝන් කළා කිව්වා එපා ෆාදර් ඒගොල්ලෝ හිතයි මම ෆාදර් පාවිච්චි කරලා මේවා කරුවා කියලා මටත් හොඳ නැහැ එයාටත් හොඳ නැහැ. ඉතින් මං කිව්වා වහන්සේ කැමැත්ත කියලා. නමුත් ඒ සම්බන්ධකම තිබුණා ගොඩාක්. එතුමාත් එක්ක හා එතුමාගේ සම්බන්ධකම හා තව හිටියා ස්වාමිනා ඔය මං කියන්න කැමති නෑ අද ඉන්නේ ඒගොල්ලන්ගේ. නමුත් ඒ කාලේ හිටියා ෆාදර් ඔන්න මට නම එද්දි පස්සේ කියන්න රේජිස් රාජනායකන් තමගේ ශිෂ්‍යෙක් නිතරම එනවා මෙහෙට. ඒ ආපුවම දෙමළ ස්වාමීලා මෙහෙ ආපුව මං කරන වැඩේ එයාගේ මේක අරන් ළඟ පොලිසියට ගිහින් කියනවා මම වග කියනවා මේ තනත්තා ගැන. ඒ නිසා කරුණාකරලා මොන හරි තියෙනවා මායකට එන්න මේගොල්ලෝ අල්ලන්න එපා කියලා මම ඒගොල්ලන්ගේ ආරක්ෂා පතර තමයි තියාගන්නේ. මොකද මට යුතුයකමක් තියෙනවා ඒගොල්ලන්ගේ ආරක්ෂා කරන්න. හැබැයි කතන්දර ගියා මේක මේ කොටින්ගේ මධ්‍යස්ථානයක් කියලා. දවසක් උදේ 2යි වෙලාව. ආමි පොලිස් කට්ටිය තුවක්කුත් එක්ක ඇවිල්ලා දොරවල් කඩාගෙන ඇවිල්ලා මාව වට කරගත්තා. උදේ 2යි වෙලාව. මම මේ කියන්නේ මේකෙන් තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ මගේ අදහස කියලා. ඔක්කොමලා වට කරගත්තා. තරුණ කොල්ලෝ ටික. දැන් මෙතෙන්දී ෆාදර් සරත් හිටියා. කාමරේ මම පස්සේ යමත් ගෙනාවා. ෆාදර් සරත්ත් මේකට ඊට සාක්ෂි දරන්න පුළුවන්. මේ කට්ටිය වට වුණා. දැන් මට වෙච්ච දේ මේකයි. මම මේගොල්ලෝ දිහා බලපුවම බය වුණේ නැහැ. මේ තරුණ කොල්ල දිහා බලලා මගේ හිතට ආවා මුන් හරි බයගොල්ලෝනේ. මේ නාකියට කොච්චර බයද තුවක්කුවරක් මගේ දිහා වට වෙලා ඉන්නවා. ඒක හිතුණා විතරයි ලොකු වෙනසක් වුණා මුගේ තුල. මුන් තුවක්කට ඉඳලා බබෙමට. ඒක මානසික මේ මොකක්ද ඒකට කියන්නේ පණිවිඩයක් මන් දුන්නා. මම උඹලට බය නැහැ. මතක තියාගන්න වින්දිත හැඟීමක් ආවෙන් පස්සේ අපි වින්දකෝ වෙනවා. කවදාකවත් වින්දිත හැඟීම සිංහල මිනිස්සුන්ට වින්දිත හැඟීමක් තියෙනවා. අර උඩින් ආවා මෙයා කරුවා කියලා. වින්දිතෝ කියලා. චෝල ඉන්වේෂන් අරම ඇවිල්ලා අපේ අනුරාධපුර කියලා වින්දිතයි. එතකොට අපි වින්දකේ වෙනවා. ඇත්තට දෙවන සමහර කොටස් වලටත් වින්දිත හැඟීම උනිත තමයි වින්දකේ වෙන්න පටන් ගත්තේ. මට ඒ වෙලාවේ තේරුණා නිකන් අපේ තේරුණා අත්දැකීමයි මම ඔක්කොම ඇයිතු අක්කු බෙහෙම නෑ ඊට පස්සේ ඉඳගත්තා. පස්සේ මම කිව්වා මට සාක්ෂිකාරයෙකුලා ගිහින් බලන්න කොටියේ ඉන්නවද කියලා ඔක්කොම දොරවල් ඇරලා තියෙනවා. මම ෆාදර් සරත් එන්න කිව්වා නිදියාගෙන හිටියේ. අඬගාලා මට සාක්ෂිකාරයෙක් එපා ෆාදර් සරත්තුත් ඉඳගත්තා. ඉඳගෙන දැන් අර උතක්කුකාරී ඔක්කොමලා නිදි. තුවක්කු බිම තියලා නිදි. මම මේ කියන්නේ අපේ ඇතුලේ වින්දිත හැඟීමක්කින් තොර වෙන්න ඕන සිංහලයාට. සිංහලයාට තියෙන ලෙඩේ වින්දිතය ඇටිට හිතන්නේ. ආත්ම වින්දිතය. මේක persecution complex එකක්. ඕක තියෙනකන් වින්දකයෝ වෙනවා. අනුන්ට නිඳා කරනවා වින්දක. මේක තමයි රහස. ඉතින් කොහොම හරි ඔක්කොම ඉවරනන් පස්සේ මේ පොලිස් කාර්යය ලොක්කා මේ ෆාදර් සරත්ගේ අහන්න අපි තාමත් ඒක මතක් කරලා hina වෙනවා. ඔක්කොම ඉවරනන් පස්සේ කියනවා ගේන රේඩ් කරුවේ නැහැ. කොහොම නැතුණා. ෆාදර්ගේ මේ ආගමේ අය හොඳට අධ්‍යාපනය දෙනවා. මගේ දුවව බ්‍රිජට් එකට දාලා දෙන්න පුළුවන් කියලා. ෆාදර් සරත් ඔළුව මෙහෙම කරගත්තා. අපි තාම ඕක ගැන කතා කරලා hina වෙනවා. දැන් බලන්න sense of humor. තේරුණාද? අපි ඕනට වැඩිය සීරියස් කරන්න එපා. මේක බලාපොරොත්තුවේ දෙයක්. බලාපොරොත්තුව විශ්වාසය අපිට ශක්තියක් දෙනවා වගේ බලාපොරොත්තුව අපිට දෙනවා හියුමර්. මේ සුද්ධාත්මයන් දෙන බලයක්. අපි බය වෙනුවට අපිට තියෙන්නේ මේ හැමදේම දිහා බලලා hina වෙන්නේ. අයියෝ මේකද කියලා. අන්න ඒක තමයි බලාපොරොත්තුවේ සංකේතය. අපි කිසි දෙයක් අසුභවාදීව බලන්නේ නැහැ. ග්‍රීක සංස්කෘතියට ඒක තිබ්බ ඔක්කොම ට්‍රැජඩි.
ඔක්කොම ට්‍රැජඩි. අපිට ඒ ට්‍රැජඩි එක ඇවිල්ලාද? ට්‍රැජඩි කියන එක ක්‍රිස්තියානායට නැහැ. අපිට තියෙන්නේ කොමඩි නෙමෙයි. නමුත් සුබවාදී බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා මේ වින්දිත හැඟීමෙන් තොර සිංහල ජාතියක් ඇති කිරීමට තමයි මගේ අපේ සම්මේලනවල දෙමළ සිංහල ඔක්කොමලා එනවා. හින්දු බෞද්ධ ඔක්කොමලා එනවා. අපේ ගල්කාන්දේ හාමුදුරුවෝ අපිට ගොඩක් ලං වෙනවා. මට මතකයි එක කට්ටියක් එනවා. හතරෙන් මුස්ලිම් ඔක්කොමලා එනවා. ඒගොල්ලෝ එන වෙලාවට CID එක දන්නවා. කොහොමද දන්නේ? ඇවිල්ලා මෙතන ටී රූම් එකකට එනවා. එතන කාන්තාව අපිව දන්නවා. ඒ අපේ CID එක. එයා එකපාරම කියනවා නිමල් මහත්තයාට අන්න අවිල්ලා ඉන්න අහවලා කියලා. ඒතර අපි දන්නවා අහවලා ඉන්නවා කියලා. ඉතින් කොහොම හරි ඒ වගේ දේවල් තියෙනවා. දවසක් ආවා මම කියන්නේ බොරු රාවයක් තියෙනවා. දවසක් ආවා CID එකෙන් එන්න ඕනේ. ඇවිල්ලා ඉස්සරහා මේ NGO එකේ මොනවද කරන්නේ? එතකොට ඉස්සලා ඉන්න මොදලාලි කිව්වා මේ NGO එකේ NGO එකක් නෙමෙයි මේ මහත්තයෝ මේක මේ විද්‍යාපීඨයක්. මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය වෙනවා බස් එකේ හාමුදුරුවෝ එනවා මේක විද්‍යාපීඨයක් කියලා. එකපාරම ෆෝන් කරලා කිව්වා මගේ එකට. එයා මට ෆෝන් කරුවා මම කිව්වා කවුරුත් කතා කරන්නේ මම කතා කරනවා. ගියාට හලෝ මාරාලාමි කොහොමද කියලා අඬලා මම ගෙනිච්චා. මොනවද මෙහි කරන්නේ කිව්වා එන්න කිව්වා ලයිබ්‍රරියට ගිහලා හීබ්‍රු පොත ඇරියා. මේ හීබ්‍රු භාෂාව මේ මොනවද මම කිව්වා මේ බයිබලය අප මම උගන්වන්නේ මොනවද කියලා කිව්වේ නෑ. විමුක්ති දේව ධර්මය. ලොකෝ බහලක දෙයක් තමයි. මේවා තමයි මම උගන්වන්නේ. එහෙනම් ඩාගෙම උගන්වන්නේ හරි. ඔක්කොම පෙන්නලා ඊළඟට ගියා ಭಾರತೀಯ භාෂාවල තියෙන සංස්කෘත පාලි තියෙන. මේවා හින්දිද කියලා ඇහුවා. මේ මං කිව්වා සාමේ අපේ සිංහල කඩාවේ ඕ සංස්කෘත භාෂාව. මේ තියෙන්නේ කියලා මගේ ළඟ තියෙන පොත් අපි මේ පරිශීලනය කරනවා. අපි මේ ආගම් ගැන ගන්නන්නේ. පස්සේ මම පෙන්නුවා පොත්වල. ඊළඟට එච් පෙරේරා ලයිබ්‍රරි. ඒකේ තියෙනවා පරණ පොත් මං කිව්වා මේක ලොකු මේක මේ ලක්ෂ 50ක් වෙනවා. මේක මිලියන මෙච්චරක් වෙනවා. මේක පරණ පොත් කියලා. එකපාරම පොතක් ගත්තා එළියට. අර කිව්වා සිකියුරිටි ෆර්ම් එකක් තියෙනවද? මං කිව්වා ඔව් සිකියුරිටි ෆර්ම් එකක් තියෙනවා. මේ වගේ පොත් ආරක්ෂා කරන්න. සිකියුරිටි ෆර්ම් මොකද සිකියුරිටි ෆර්ම් එකෙන් තමයි ඔත්තු ගන්න. ඒගොල්ලෝ දන්නා කවුද එන්නේ කවුද නැත්තේ කියලා. ගිහලා මං කිව්වා මම නම ලියුවා. වයිට් අයිට් ෆැක්ටර් කියලා දුන්නා. ඇඩ්‍රස් තුලට කිව්වා. සිකියුරිටි ෆර්ම් දුන්නා තියෙන ඕ මේ වගේ බල්ලෝ දෙල්ලගේ නන්ද එක කිව්වා. ඇත්තට අපේ බල්ලෝ දෙල්ලනේ බලාගෙන ඔක්කොම මම මගේ මූණ දිහා බලාගෙන හිටියා. වෛරෙන් පාරෙල ගියා. ඉතින් අර sense of humor අපි මම මේකට කියන්නේ බලාපොරොත්තුවේ සංකේතය වන්නේ අපි මේ තියෙන දේවල් බලන්න ඕනේ අපි දිනනවා කියන සංකල්පය තුල බලද්දී ඒක තමයි ප්‍රාණයන් වහන්සේ අපිට දෙන පණිවිඩය. අපේ දේව ධර්ම හරය ඒකයි. බයිබලයේ හරය ඒකයි. ඉතින් මේ ප්‍රශ්නේදී මම ඉල්ලන්නේ චූදිත හැඟීම වින්දිත හැඟීමක් තියාගන්න එපා. එක දෙක මේ හැම අර්බුදයක් දිහා බලන්න බලාපොරොත්තු අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. හැබැයි කතෝලික සභාව තුල තමයි මේ දෙගොල්ලොම ඉන්නේ ඉඳ මුළු ජාතියටම ආදර්ශය දෙන්න ඕනේ. මට දුකයි ඒක වෙන්නේ නැහැ. එතකොට අපිට ලොකු බරපතල දෙකක් තියෙනවා. මේ එහෙම කරන්න මේ සභාව තුල භාෂාමය ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලට එක භාෂාවට තැනක් නැහැ. භාෂා දෙකටම පූජා කරන්න පුරුදෙත් මම ඒක කිව්වා. ඉතින් ගොඩක් තියෙන්න ඕනේ අපේ ආදර්ශමත් වෙන්න ඕනේ මේ මුළු සභාවටම අපි එක්තරා විදියට අපේ දිවස්වරීය මෙහෙවර එන්නේ ඇත්තටම භාෂා දෙකම අපේ සභාව තුළ පාවිච්චි කරන වෙලාව. ඒ තැනට අපි යනකම් මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. අපි සංකේතය සක්‍රමෙන්තුවක් වෙන්න ඕනේ. ඒ දෙකේ එකමුතුකමේ සංස්කෘත දෙකේ එකතුකම. ස්තුතියි පියතුමා. ඔබතුමා කිව්වා වගේ වෙන ලෝකයේ සමහර රටවල් වලට නැති අවස්ථාවක් ලංකාව ඇතුළේ තියෙනවා ජනවාර්ගික යුද්ධයට එරෙහිව. ඒකට හේතු වෙන්නේ සිංහලත් දමිළත් මේ ජාතීන් දෙකම එකම තැනකට එකතු වෙනවා. ඒ පල්ලිය ඇතුළට මේ දෙකළු එකතු වෙනවා. ඒ එකතු වීම ඇතුළෙම දෙවියන් වහන්සේ මතක් කරන මහා කාර්යභාරයක් තියෙනවා. ඒක තමයි පල්ලියට ලොකු වගකීමක් තියෙනවා. මේ ගැටලුවට උත්තරයක් දෙන්න. සාමයේ දූතයන් වෙන්න සහ යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න සටන්කරුවන් වෙන්න. එතකොට වින්දිතයන් වීම වෙනුවට සටන්කරුවන් වීම කියන්නේම තෝරා ගැනීමක්. ඒක ජේසුස් කරපු තෝරා ගැනීමක්. අපි
නොකඩවා අපේ ඉතිහාසය පුරා කරමින් සිටිය යුතු වූ තෝරා ගැනීමක්. ඔබතුමා කිව්වම මට දුකයි මේක වෙන්නේ නැහැ කියලා. අපේ පරම්පරාවට ඔබත් එක්ක හිටගෙන කියන්න වෙනවා අපිටත් දුකයි. ඉහළ පරම්පරාවට කරගන්න බැරි වුණා. අපි උත්සාහ කරන්නම් කියලා තමයි අපිට ඔබ වහන්සේට කියන්න තියෙන්නේ. ඔබ වහන්සේක බලාපොරොත්තු යනු තියෙන දෙයක්. අපි විශ්වාස කරන හැම දෙයක් තියෙනවා කියලා. ඒක නිසා සභාවට හිටපු සභාවට බැරි වුණා නම් ඒ හිටපු නායකයන්ට ඉන්නා නායකයන්ට මේ මොහොතේ බැරි නම් අපිට හෙටක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි අද මේ මොහොතෙන් අපි අරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ. යම් දවසක සභාවට තරුණ තරුණයන් විසින් අභියෝග කරද්දී සභාවේ දොරගුළු විවෘත කරන්නට සිද්ධ වෙද්දී වින්දිතයන් වෙනුවෙන් පෙනී ඉන්නට උන්ට අනිවාර්යෙන් සිද්ධ වෙන මොහොතක් එද්දී මම ඒ සටනේ හිටියෝ මම ලියා තියන්නම් ඇලෝයි පියතුමා කිව්වා කියලා බලාපොරොත්තු යන පවතින දෙයකි. ඒ නිසා අපි එදා මේ මොහොතේ අල්ලා ගත්තෙමු කිය. ඊළඟ ප්‍රශ්නය මේ රට වෙනස් කරන්න ඕනේ මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ වගේ කාරණා නිතර අපේ තරුණ පරපුර අතර ඇහෙනවා. මේවා ඇහෙනවා ඡන්දේ කාලෙදී උඩට එනවා ආයෙ පල්ලෙහාට වැටෙනවා. එතකොට මේ වාක්‍ය තමන්ගේ ජීවිතේ විශාල කාලයක් ඇහිච්ච කෙනෙක් හැටියට දේශපාලනීය විප්ලව බොහෝ ප්‍රමාණයක් ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් හැටියට ගුරුවරයෙක් හැටියට මහාචාර්යවරයෙක් හැටියට සහ සහෝදරයෙක් සටන් සංගයෙක් හැටියට මේ වගේ සිතුවිලි එක්ක පොර බඳපු තරුණයක් ඔබ දැක්කා. ඒ සමහර තරුණයන්ට මේ රට දාලා යන්න සිද්ධ වුණා. සමහර අයට අතුරුදහන් වෙන්න වුණා. සමහර අයට මරණය වලද ගන්න වුණා. අද අපේ පරම්පරාවත් එක හඬින් කියද්දි මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ රට වෙනස් කරන්න ඕනේ. හැබැයි අපි දන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා. හැමදාම පාර්ලිමේන්තුවට යන්නේ එකම ටික දෙනා. හැමතැනම අල්ලස, හැමතැනම දූෂණය, වංචාව කියලා. ඒ වගේ තැනකින් ඉන්න අයට ඔබට මොනවද කියන්න තියෙන්නේ? මේක වෙනස් වෙන්න කරන්න පුළුවන් තැනක් ගැන ඔත්තුවක් අපිට දෙන්න පුළුවන්ද? ඇත්තට ඒක තමයි නියම ප්‍රශ්නය අද. ඒක තමයි අමාරුම දේ. නමුත් ඒක තමයි දුෂ්කරතම දේ. ඒ වුණාට ඒක තමයි අවශ්‍යතම දේ. මම හිතන්නේ දැන් පරණ කට්ටිය පාරු කරන්න බෑ. පරණ පරම්පරාවල තියෙනවා මේ මම සම්මේලන දෙද්දිත් මේ සමාජ දැක්ම මේ කොරෝනායින්ද අපේ සම්මේලන ගොඩක් නවත්තලා තියෙන වැඩසමුළු මේ ඔය කොහෙන් හරි එනවා ඔය ජාතිවාදී ප්‍රශ්නේ. ඒක මේ ලේවල තියෙනවා ටිකක්. පංගුවගයාගේ. ඉතින් හරි අමාරු ඒක කරා. නමුත් මට හිතෙනවා අලුත් පරම්පරා තරුණියෝ තමයි අපේ අනාගතය. හැමදේම අනාගතය. ඒ නිසා මම හිතනවා තරුණ අයට කැක්කුම එනවා නම් අපි බෙදීමෙන් අපිමයි අද දුක් විඳින්නේ. මේ බෙදීමෙන් දුක් විඳින්නේ අපි. මේ බෙදීම පාවිච්චි කරනවා දේශපාලකයෝ නෙමෙයි. දේශපාලකයෝක පාවිච්චි කරනවා. ඒ නිසා අපි අලුත් වෙන්න ඕනේ කියන එක මම ඇත්තට කියනවා දෙකක්. එකක් පුංචි පොඩි ළමයිව බයිබල් ආශ්‍රයෙන් නව විදියට මම ගැන කියන්න මම පට කරන් තියෙන දෙයක් මම ගැන කියන්න පුංචි ළමයිව කොහොමද අධ්‍යාපනය දෙන්නේ කියලා. නමුත් තරුණයන්ට මං හිතන හැටියට මීට වඩා පල්ලි ඇතුලේ නෙමෙයි පිට මේ අනිත් එක සභාව කියන්නේ අපි. දැන් අපි පූජකයන්ට බැනලා වැඩක් නැහැ. මොකද අපි එතකොට වැරදි සංකල්පයක් තියෙනවා. සභාව කියන්නේ පූජකය කියලා. සභාව කියන්නේ අපි. එහෙනම් අපි එක්කහුව වෙමු තරුණිය හැටියට. එක්කහුව වෙලා අපි පටන් ගමු ද්විභාෂික සම්මේලන. අපි පොඩ්ඩ ඉගෙන ගමු අනිත් එක්කෙනාගේ භාෂාව. ඇත්තට මම කියනවා නම් මම මුඩුක්කොළ වැඩ කරද්දී කොළඹ මම දෙවලින් පූජාවක් තිබ්බා. දෙවලින් දේශනාවක් තිබ්බා. නමුත් අවුරුදු 47ක් කැලණියේ හින්දා දැන් ටිකක් තටමනවා දෙවල වචන එන්නේ නැහැ. මොකද හිටියේ සිංහල ප්‍රදේශයක අවුරුදු 47ක්. නමුත් මට ඒක ගැන දුකයි. නමුත් මම තාම දෙවල කියවනවා. ඒක මදි. කොහොම හරි මම ඉල්ලනවා ඕගොල්ලන්ගේ තරුණයන්ගේ දැන් පටන් ගන්න ඉංග්‍රීසි වගේම ඉංග්‍රීසි සුද්ධගේ භාෂාව නෙවෙයි ඒක දැනගන්න ඕනේ අන්තර්ජාතික භාෂාවක් හින්දා. නමුත් ඒත් එක්කම මගේ සහෝදරයාගේ භාෂාව ප්‍රාණයන්න් වහන්සේ අපිට භාෂාවේ යුද්ධේ නැවතුණා. දෙවියන් ප්‍රාණයන්න් වහන්සේගේ පැමිණීම කියන්නේ මේ භාෂා මොකද ඒකට කියන්නේ භාෂා රේහිකම නැති කරපු දවස. අපේ භාෂාවල් අතර අවබෝධය ඇතිවෙච්ච තමයි. මේ පෙන්ටකොස්ට් එකක් වෙන්න ඕනේ. කියන්නේ ප්‍රාණයන් වහන්සේගේ ආගමනයක් වෙන්න ඕනේ.
ප්‍රාණන් වහන්සේගේ ආගමනේ වනාහි අපේ හැමදෙනාම අනිත් එක්කලගේ භාෂාව තේරුම් ගැනීම. ඒක තමයි දා උනේ. ඉතින් මම ඉල්ලන්නේ තරුණයෝ තාරුණ්‍යයත් එක්ක අද අපි පටන් ගමු ව්‍යාපාරය. ඒ කියන්නේ අපේ ගෙදරවල හැමතැනම දෙමළ භාෂාව මේ YouTube එකේ යනවා. මමත් ඉඳලා බලනවා ඕන ලස්සන දේවල් යනවා දෙමළ භාෂාව ඉගෙන ගන්න. සිංහල ආයත කියන්නේ ඉගෙන ගන්න, දෙමළ ආයත සිංහල ඉගෙන ගන්න. අපි පුංචි වීඩියෝ මාර්ගයෙන් පොඩි කතන්දර පොඩි දේවල් කරමු. මට මතකයි රේජිස් රාජනායක පියතුමා අපේ යන දවසේ අපිත් මගේ යටතේ ඉගෙනගෙන මම අන්තිම දවසේ මම දුන්න ප්‍රේ තමයි ඉබ්බගේ හාවේ කතාව මම දෙමළ භාෂාවෙන් කිව්වා. එයාට හරි සන්තෝෂ වුණා. දෙමළ කෙනෙකුට සිංහල කෙනෙක් දෙමළ කතා කරද්දී තියෙන සන්තෝෂය පුදුමයි. දෙමළ මිනිස්සු සිංහල කතා කරනවා. මොකද ඒගොල්ලන්ට බලයෙන් දීලා තියෙන්නේ. ඒක වැරදි. අපි දැනගන්න ඕනේ දෙමළ භාෂාව යම් කිසි විදියට කරන්න. මම ඒ නිසා තාරුණ්‍යයෙන් ඉල්ලනවා. අද පටන් ගන්න. තේරුණාද? අද පටන් ගන්න දෙමළ භාෂාව ඉගෙනගෙන දෙමළෙන් කතා කරන්න. පැය භාගයක් දාන්න දවසකට ටීවී එකේ තියෙන මේ YouTube තියෙනවා. අපි පටන් ගමු ප්‍රාණාගමනය. ප්‍රාණයන් වහන්සේගේ පැමිණීම අප තුළ ඇති වෙන්න කියලා. ප්‍රාණයන් වහන්සේ ආවට පස්සේ හැමදේම ලේසි. අපිට ඕනේ දෙයකට ෆයිට් කරන්න බල ඕනේ එකට අපිට ඉස්සරහට යන්න පුළුවන් බය නැහැ. උන්වහන්සේ ඉන්නවා නම් අප තුළ. ප්‍රාණයන් වහන්සේ වනාහි භාෂා ප්‍රශ්නයකට ඉඩ දෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම ඉල්ලනවා තාරුණ්‍යයෙන් අපි පටන් ගමු ප්‍රාණයන් වහන්සේව බාර ගන්න භාෂාමය මේ විරුද්ධ මේ පදයකට කියන්නේ මේ එරෙහිකමට විරුද්ධව දැන් පටන් ගන්න. අද පටන් ගන්න ව්‍යාපාරය ඔක්කොමලා. ඉගෙනගෙන පොඩි දේවල් කතා කරලා අපි එක එක්කෙනාගේ භාෂාව ඉගෙනත් පස්සේ අපිට පුළුවන් මේ රටට සේවය කරන්න. ඒ නිසා එක දෙවෙනි එක පුංචි ළමයින්ට මම බයිබල් පන්ති උගන්වනවා. සින්දු ලියන්න පටන් ගන්න තියෙනවා. මම ඒ ගැන වෙන අවස්ථාවකදී කතා කරන්න. මොකද දන්නවද? අපේ ළමයින්ට මම මේකත් කියන්නම්. ඔයාලට වෙලාව තියෙනවා නම් තියනවද? විනාඩි කිහිපයක් තියෙනවා. හොඳයි මම එහෙනම් කියන්නම්. මේ මම දැකපු අත්දැකීම. ඒක මේකයි. ඉතාලියේදී මම ස්පිරිතාලයක වැඩ කරා ස්වාමි කෙනෙක් හැටියට. මම මේ මැරෙන්න යන මිනිස්සුන්ව ලෑස්ති කරන්න යද්දී නිකන් මට මොකද්ද තිබ්බා ඉස්සරහට ආපු බාධාවක්. මම පස්සේ බලද්දී ඉතාලිකාරයා පල්ලියට යන්නේ 4 සැරේ. 2 සැරයක් උස්සගෙන යන්නේ. ප්‍රසාද ස්නානය මරණයයි. පළවෙනි සප්සාදේ මේකට යන්නේ නැහැ. මේ ඒ කතාවක් තියෙනවා වගේ. ඒගොල්ලෝ මේ දැන් මේ මම කියන දේවල් මේගොල්ලන්ට තේරෙන්නේ. හොඳ වෙලාවට මම තමයි මේ පල්ලියේ පයිපෝ කෙනෙක් ගෑව්වේ. සින්දු පටන් ගත්තේ මම. අල්ෆෝන්සෝස් ලිගුරු පියතුමාගේ සින්දු හරියට අල්ෆෝන්සෝස් ලිගුරු පියතුමා ඉතාලියේ මාර්ෂලින් ජැකොඩි පියතුමා වගේ. හරි කැචි ටියුන්ස් මිනිස්සු දාන. මම ওই සින්දු කියන්න පටන් ගත්තා. අනේ කඳුළු ආවා මේගොල්ලෝ කට හොල්ලන්න පටන් ගන්නවා. අන්තිමට ඒ සින්දු වලින් තමයි මම මේගොල්ලන්ව මරණයට ලෑස්ති කරේ. මේ ස්පිරිතාලේ 500ක් විතර හිටියා ලෙඩු. යනවා ඔක්කොමලා මරණ සම්ම නෑ. නමුත් ඒගොල්ලන්ට මෙයා කරා. පස්සේ මම ගත්ත තීරණයක්. මම ලංකාවට ගියේ හැටි. පොඩි ළමයින්ට මම බයිබල් කතන්දර උගන්වනවා. ඒතර ලොකු වෙලා එන දේව ධර්ම ශාස්ත්‍ර කුණා වුණත් අර යටිහිතට ඒ වයසට යන එක තමයි අන්තිමට බලපාන්නේ කියලා පටන් ගන්න කියලා ඉතින් මට දුන්නේ නැහැ නේ මියුසික් කරන්න. දැන් මම ඒක පටන් කරලා තියෙනවා. මම දැන් දෙකක් පහදලා තියෙනවා. එකක් දෙමෑණිගේ උදන් ගිය. ඒක සිංහලට දාලා මම ඉස්කෝලේ ළමයි එක්ක නැටුවා. ඒගොල්ලෝ නටනවා කොහොමද කම්කරුවෝ ගොවියෝ මේ කතාන කියලා දෙමෑණිය බෞද්ධ කාන්තාවක් එයා නටනවා. නටනට කියනවා පුංචි ඇහෙන්නද ළමයි දිනේ දේවදූතයෝ ඇවිල්ලා කියලා. අනේ මෑණියනේ ඇයි ඔච්චර සන්තෝෂ ඔච්චර උදමන කියනවා මෙන්න මෙහෙම දේවනවාස් මට මෙහෙම දෙයක් කරලා තියෙනවා. අද දුප්පත් මිනිස්සු එහෙට ගන්න අරගොල්ලන්ට මාර කතාව මේ. පස්සේ මට ඩාන්සින් ටීචර්ලා ෆාදර් මේක ලංකා සමසමජ පක්ෂයේ මේ සින්දුවක් ලියලා. කොමඩෝ පස්සේ බයිබලෙ වෙන්න මේ බයිබලෙ තියෙනවා කියන. බයිබලෙ හරි විප්ලවවාදී. විප්ලවවාදී තමයි අපි ඒක දියාරු කරලා තියෙන්නේ. ඒකයි මම කියන්නේ දැන් බයිබලයේ කතා මම පට කරන් තියෙනවා. දැන් 3ක් හදලා තියෙනවා. තව 7ක් තියෙනවා. ඒ කාලේ හිටපු බයිබල් සොසයිටි එක කියලා නේද බය වෙන්න එපා. මම ඔක්කොම මම මැරෙන්න ඉස්සෙල්ලා මම කැමති බයිබල් ආගම මේ එන්නේ අර බටහිර බොරු දෙයක දෙන්නේ. කැටිකසම් එකේ තියෙන ඒක සමාවෙන්න කියනවාට. කැටිකසම් එකේ තද එන්නේ ඒක.
ඉතින් මේ දැන් අපි පටන් ගන්න ඕනේ පුංචි ළමයිව ලෑස්ති කරන්න අලුත් දේව ධර්ම සල් බයිබලයේ දැක්මට මම ඉල්ලනවා මට ඒක දුන්නේ නැහැ මගේ ශ්‍රේෂ්ඨ කාලේ කරන්න. දැන් මට 83යි වයස 83 මාරයි 90ට තව තියෙන දෙකමාරයි. ඉතින් මට ආයුෂ තියෙනවා නම් මම හදනවා පුංචි ළමයිගේ යටිහිතට දාන්න බයිබලයේ දැක්ම. ඊට පස්සේ මොන කෙහෙල් මලක් ගෙන්නවා. අර තියෙන්නේ අරක. අපි දැන් පටන් ගමු පුංචි ළමයි එක පටන් ගන්න. අලුත් විදියට හිතන්න ජාතිවාදී ගැන. හොඳද? ඔන්න ඕගලන්ට දැන් පැවිදිලා තියෙනවා. මේ මොකක්ද ඒකට කියන්නේ මේ ගොස්පල් එක. සුභාරංචි පතන කරන. හොඳද? හොඳයි. ස්තුතියි පියතුමා. ඒ වගකීම අපි ගෞරවයෙන් අපේ උරමතට ගන්නවා. මෙතන දිගින් දිගටම කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න ඕන නම් මට ඒක ඔබතුමාට යොමු කරන්න පුළුවන්ද? ට්‍රෙවින් ක්‍රිස්ටෝෆර් එයා අහනවා ඒ කියන්නේ මාක්ස් වාදයේ පාපයක් නෙමෙයිද? ඒක තමයි යාගේ ප්‍රශ්නය. ඔව්. ඇත්තට මාක්ස් වාදයේ පටන් ගත්තේ දේවධර්ම ශාස්ත්‍රඥයෙක්. ඔහුගේ නම කාල් මාක්ස්. කතෝලිකේ ක්‍රිස්තියානි. බයිබල් විශේෂඥයෙක්. පස්සේ තමයි මේ ආර්ථික විද්‍යාවට ගියේ. ඒකේ එයාට ගොඩක් බලපෑවේ මාක්ස් වාදය කියන එක නෙමෙයි. බයිබලයේ ද්විතීය සංග්‍රහ පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 4-5 හොඳට කියවලා බලන්න. මොකද්ද කියලා තියෙන්නේ? මේ දේව පනත් ප්‍රේමයේ පනත් ඒක අද ජුදෙව්වෝ තෝරා is love තෝරා කියන්නේ අහබ් කියලා සින්දුවෙන් කියනවා. දේව පනත කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේමය කිරීම. ඒ ප්‍රේමය කිරීමෙත් දෙවියන් වහන්සේ මම කැමති මේක කියන්න අසල්වැසි ප්‍රේමය තමයි ගැලීම ලැබෙන්නේ දෙවියන් වහන්සේ නොදැක්කත් අසල්වැසියට ප්‍රේම කිරීම. මේ බයිබලයේ කියනවා මේ ප්‍රේමය කරනවා අසල්වැසි ප්‍රේමය කියන පනත් 7 අනුසාර කරනවා නම් දේව ප්‍රේමයත් ඔක්කොම 7 ගැන තමයි කතා කරන්නේ මේ ද්විතීය සංග්‍රහ. පන්ති විරහිත සමාජයක් බිහි වෙනවා. මේක මාක්ස් නෙමෙයි කිව්වේ බයිබලයේ යාවේ ස්වාමින් වහන්සේ බයිබලයේ ද්විතීය සංග්‍රහය. මේ පනත් අනුසාර කරනවා නම් ඒ කියන්නේ ප්‍රේමය අනුසාර කරනවා නම් පන්ති විරහිත සමාජයක් තියෙනවා. මේක මාක්ස් දැක්කා. මේ බයිබලයේ කියව මාක්ස් නෙමෙයි කිව්වේ. බයිබලයේ කියවෙන. ඉතින් අපි ඒක අත්හැරියට හොඳට බලන්න ජේසු කතා කරද්දී අද කියවීමේ පිටිපස්සේ කියව ඔක්කොම කියවල උන්වහන්සේ කතා කරන්නේ අසල්වැසි ප්‍රේමය ගැන. අසල්වැසි ප්‍රේමය ගැන. අර තරුණයා ආවා. තරුණයා නෙමෙයි ඒක ඇත්තට තරුණෙක් නෙමෙයි. අපි හිතනවා තරුණෙක් කියලා ගිය පාර සුවිශේෂී ආවේ ඒ තරම් මිනිහෙක්. ආවා එයාට ඕන වුණා උරුමේ. සදාකාලික ජීවිතය බාර ගන්න. එයාට ඕන වුණා ඇවිල්ලා කිව්වා මට මේක ඕනේ කියලා. ආවේ එක්තරා විදිහට නිකන් චණ්ඩියෙක් හැටියට. good master කියලා ටිකක් නරක විදිහට කතා ජේසුස් තරහා කියලා. මට මේ බොරුවට මේ කතා කරන්න එපා. කියපන් අහන්නේ මොකද්ද? දැනගත්ත ආ විදිය හොඳ නැහැ. ඇවිල්ලා කිව්වේ මට මේ අනන්ත ජීවිතේ ලබා ගන්න මොනවද? උන්වහන්සේ ආවා පරහට අසල්වැසියට ප්‍රේමය කරන පනත් විතරයි යන්නේ. මේවා කෙරුවද? ඒවා කෙරුවා නම් ඔබට අනන්ත ජීවිතය හම්බ වෙනවා. ඔව් මං කෙරුවා කිව්වා. කෙරුවා? ඔබ කෙරුවා? එහෙනම් ඔබගේ සල්ලි ඔක්කොම දීපන් කුන්ට. ඒක බෑ. හරන කිව්වේ තමාට මෙන්න අසල්වැසියට ප්‍රේම කරන්න ඕනේ. අලුත් කිව්වේ මට වඩා අසල්වැසියට ප්‍රේම කරන්න. මේ තරුණයා කියලා හිතමුකෝ තරුණෙක් කියලා. මේ තරුණයා අසල්වැසියට වඩා තමාගේ සල්ලි වලට ප්‍රේම කරා තමාගේ සල්ලි වලට අනන්ත ජීවිතය ලැබුණේ නැහැ. අර මේ සමරිතානවරයේ ක්‍රියාවෙත් ජේසුස් පෙන්වන විප්ලවන්තව දෙවියන් වහන්සේ දැනගන්න ඕනේ නැහැ. අසල්වැසියට සාධාරණ කරනවා නම් අනන්ත ජීවිතය ලැබෙනවා. ඒ කතන්දරේ පෙන්වන්නේ දෙවියන් වහන්සේ අදාළ වේගුළු නෙවෙයි අනන්ත ජීවිතය ලැබි දෙවියන් වහන්සේ අදාන්නේ නැති සමහර තුනවරේ. ඇයි හදුනේ මේ කතන්දර ගැනත් වැරද්දක් තියෙනවා. මේ කතන්දරේ ජේසුස් කියන්නේ දැනගන්න ඕනේ මේ ජෙරුසලමෙන් ඉඳලා ජෙරිකෝ නුවර තියෙන පළාත්කාරණය මම දැකලා තියෙනවා මම ගිහිනුත් තියෙනවා. එතකොට තමයි තේරෙන්නේ මේ හරියට නුවරින් ඉඳලා මේ කැලලට එන ඒකම කිලෝමීටර් 24කට දාන්න. ඒ පල්ලම ගැන හිතන්න. උතන තමයි මිනිස්සු මෙන්න මෙහෙම යන්නේ. එතකොට උතන ජේසුම කියනවා මං කොල්ල කරු ඉන්නවා. ඉතින් කවුරු හරි යනවා නම් මිනිහෙක්ව මිනිස්සෙක්ව දාලා තියෙනවා නම් එයාගේ අස්සයෙන් බහැලා එයාට උදව් කරුවොත් අස්සය ඔක්කොම අරගෙන අර යනවා.
ලෑස්තිද අසල්වැසියා වෙන්නේ රිස්ක් එකක් අවදානමක් ගන්න. මට ඔක්කොම අහිමි වෙන්න පුළුවන්. අපි අර දෙයියෝ අදහපු දෙන්න අර පැත්තෙන් ගියා. අසල්වැසියාට වඩා තමාව ප්‍රේම කරුවා. මගේ චුපයි කියලා ගියා. අර සමර්ථ අර ජේසු හරි කට්ටය. ඉතින් දෙන පහර මේ සමර්ථ අර දෙයියෝ අදහන්න නැති විදිය. අවදානමක් ගත්තා. එයාගේ බඩු නැතුණත් කාර්යයක් කියලා අවදානමක් ගත්තා. එයාට අනන්ත ජීවිතය ලැබුණා. අන්තිම දවසේ කියන අනන්ත ජීවිතය උරුමෙන් ඔය වචනේ පාවිච්චි කරනවා. ලැබෙන්නේ කාටද? ගෝයින්. දෙවන් වහන්සේ අදහන නොදහන අයටත් ලැබෙනවා අනන්ත ජීවිතය උරුමේ ලැබෙනවා. 25 වෙනි පරිච්ඡේදයේ මැතිව්ගේ. මොකද? අසල්වැසියාට දුන්න මම බෙදාගත්ත මගේ දේ. ඒ මට. ඔබ දන්නේ නේ මම දැනගත්තේ නෙතුවට කාර්යයක් නේ. මම ඉන්නවා මම හම්බ වෙනවා. මාක්ස් වාදයේ පටන් ගත්තේ කතෝලික සභාව පිරමිඩ් එකක් හදලා ලොකු අසාධාරණ තැනකට වැටිලා ඉන්න වෙලාවේ මාක්ස් කිව්වා මේ සාධාරණ බයිබලයේ තියෙන එක කරන්න ඕනේ කියලා මාක්ස් පටන් ගත්තා. ඒක out of control ගියා. violence වලින් ගියා. අපි නොකරපු දේ ඒගොල්ලෝ violence වලින් කෙරුවා. නමුත් මාක්ස් වාදයේ පටන් ගම හරිය තිබුණේ බයිබලයේ ද්විත සංග්‍රහ පොතේ. අපි අපේ පණත් හරියට අනුසාරී කරනවා. මට වඩා අන්නේ. ඒ කියන්නේ අන්නේ කෙනා මට වඩා මම ප්‍රේම අන්නේ තමා වගේ නෙමෙයි මට වඩා. ජේසු එහෙමයි කිව්වේ. ජේසු තමාට වඩා ආදරය කරා. එතෙන්ට එනවා නම් අපි ඔක්කොමලා එනවා නම් මේ ආත්ම පරිත්‍යාගී ශීලී ප්‍රේමය ගැලීම් ජාතකයි දෙවනන්සේ නොහදන අයටත් ඒ ගැලීම තියෙනවා. ඒ නිසා අපි අපේ බෞද්ධයන්ව කන්වර්ට් කරන්න ඕනේ නෑ. දැන් මට කියනවා කන්වර්ට් කරන්න නෑයි කියලා. ඕනේ නෑ. මේ ආදරය කරන හැටි අපි බුදු දහමේ තියෙන අසල් ප්‍රේම අපි ඒක ප්‍රීච් කරමු. ඒක උනන්දු කරමු. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. අන්නේ අන්‍යෝන්‍ය පරිත්‍යාගශීලී ප්‍රේමය තමයි අපි ප්‍රැක්ටිස් කරන්නත් ඕනේ, උගන්වන්නත් ඕනේ, ආදර්ශයෙන් පෙන්වන්නත් ඕනේ. එතකොට ඔය මාක්ස්වාදයේ කියන එක ඉබේම නැති වෙනවා. මාක්ස්වාදයේ එල්ලේ අපි බයිබලයේ අනුව අපි ජීවිතේ කරන්නේ නැතිකොට. ඒ නිසා අපිට නැවතවරක් තාරුණ්‍යයෙන් ඉල්ලනවා. මේ පරිත්‍යාගී ප්‍රේමය පොඩි කාලේ ඉඳලා ළමයින්ට දෙන්න කියලා අර ආසාවක් දෙන්න මම තව කෙනෙකුට මගේ දේ දුන්නාම මම සැක්‍රිෆයිස් කළා දුන්නාම තියෙන තෘප්තිය දෙන්න කියලා. ඒ තෘප්තිය ලැබුණාම පුංචි කාලේ ඉඳලා මම මගේ කතන්දර වල එක පෙන්නන්න යනවා සින්දු වලින්. ඒ තෘප්තිය දෙන්න. ඒකට අපි බාල පරම්පරාවට පුංචි කාලේ ඉඳලා දෙන්න අර තෘප්තිය කාට හරි දීලා මට අඩු වුණාට කාර්යයකට සන්තෝෂ වෙන්න. ඒක තමයි අන්තිමට ඕක තියෙනවා නම් කවදාකවත් මාක්ස්වාදයට එන්න අවස්ථාවක් නැහැ. අවසන් ප්‍රශ්නය. ගොඩාක් ස්තුතියි පැයකමාරකට අධික කාලයක් පැයකමාරක් මේ විදිහට අපිත් එක්ක සංවාදයේ විදිහට අවසාන ප්‍රශ්නය. දැන් ඉන්න මහාචාර්ය ඇලෝයිට අවුරුදු 22 ඇලෝෂියස් පීරිස් මුණ ගැහුණොත් මොකද්ද කියන්න තියෙන්නේ? බොච්චර ආඩම්බරෙන්න එපා උද්දච්ච වෙන්න එපා. ඔබට දෙයියෝ සලකන්නේ නැහැ. නේද? ඔබට දෙයියෝ සලකන්නේ අපලට. මට ඕක තිබ්බා. ඔය ප්‍රශ්නේ තිබ්බා ටිකක්. මම ඇලුෂියස් කොලෙජ් එකේ ෆස්ට් එනවා. ක්ලාස් එකෙන් ෆස්ට් හැම එකේම සර්. ඉතින් මෙන්න වැඩේ මගේ ඔළුවට ආවා පුදුම උඩඟුවක්. භයානක උඩඟුවක්. ඉතින් මේ ක්ලාස් එකේ ෆස්ට් ඒගොල්ලන්ට හෝල් එකේ දෙන්නේ අන්තිම දවසේ. ඉතින් මගේ නම කියන ඇලුෂියස් පීරිස් ෆස්ට් ඉන් ජෙනරල් ප්‍රොෆෙෂන්සි ෆස්ට් ඉන් කියලා ඔක්කොම මාතෘකාවල් කියන සබ්ජෙක්ට් වෙච්චා. ඉතින් උප්පුඩි ගහනවා. ඔක්කොම ඌ කියලා අප්පුඩි ගහනවා. මම යනවා ස්ටේජ් එකට යනවා. මම නොදැනුවත්ම මම පුදුම විදියට විකෘති වුණා මගේ පුරුෂත්වය. පෞරුෂ. පස්සේ කිරියට්ටි කියන පියතුමා මට අඬ ගාලා කිව්වා උඹ ෆස්ට් උනායි කියලා මම තුට්ටුකට ඔබ ගණ ගන්න. උඹ ඒ හපංකම නෙමෙයි. උඹ බෝඩින් හවුස් එකේ දුර ළමයි 4 දෙනෙක් උන්ට උගන්නලා. උඹ 4 වෙලා ආවෙ මමගේ I raise my head to you එහෙමයි කිව්වේ මට. මගේ තොප්පි උස්සනවා ඔබට 4 වෙනි වුණොත්. ඔබ පළවෙනි එක කියලා මම ඔබට කිසි ගෞරවයක් කරන්නේ ඔබ ආඩම්බරයි. මට කෙලින්ම කිව්වා. ඔක වැදුනා මට. අන්න මේ මිනිහා මට මම ඒක උගා කිව්වා. ඊට ළඟට අඬ ගහලා කිව්වා අන්න 4 දෙනෙක් කියනවා ඔබ ස්ටඩි හෝල් එක ගිහලා උගන්නපන් හෝම්වර්ක් කරපන් පැය භාගයක් දෙනවා. හරිද? උගන්නපන්. ඊට පස්සේ 4 පස්සෙලා වරෙන් මයි ළඟට මම ඔබට තෑග්ගක් දෙන්නම්. ඒ කාලේ ඒ පියතුමා මට අර පුම්බප් එක ගහපු එක මට ගොඩාක් බලපෑවා. මං හිතුවා මේ අනිත් ඒගොල්ලන්ට වඩා කරලා සන්තෝෂ වෙන එකද
ක්‍රිස්තියානි කම කියන එක ආවා. අර පුම්බිච්ච දේ අර ගැව්වා බෙල්ඩ් එකක් අර ඉන්ෆ්ලේටර් එකට හැමම බැස්සා. ඊට පස්සේ මම ගොඩාක් ඒක ගැන මගේ අධ්‍යාත්මික පියතුමත් එක්ක සාකච්ඡා කරුවා. පස්සේ දැක්කා ඒක තව ගොඩාක් තැන්වල තිබුණා ඒක. මේවා එක තැනක නෙවෙයි. ඒක උගාත් තැන්වල ගිය දෙයක්. එදා ඒක 22 නෙවෙයි 18 16 17 ආපු එකක් 22 දී ඕක ආය ආවා මම චිතුට බඳුරෙන් පස්සේ මොකද එතනත් මම තමයි පළවෙනි හැම එකෙන්. පස්සේ මට එතෙන්දී ස්වාමීන් මට උදව් කරුවා. ඒක අවුරුදු 30 ගාණක් ගියාට පස්සේ තමයි ඒක සම්පූර්ණයෙන්ම නැති වුනේ. එච්චර ලේසි නෑ. ඉතින් අවුරුදු 22 කොල්ලට මම කියන්නේ මේ අරක තමයි. ඒක හුඟක් දෙනෙක් මට කිව්වා. මට කියන්න ඕනේ නෑ. හුඟක් දෙනෙක් මට කිව්වා මම හුඟක් ගෞරවය කරනවා මේ පියතුමන්ලට බය නැතුව මාව විවේචනය කරපු එකක් මාව තුවාල කරපු එකක්. මොකද තුවාල කරලා තමයි සනීප කරන්නේ සමහර ලෙඩ. ඒ නිසා මම ඉතා ගෞරවයෙන් ස්තුති කියනවා ඒ නිර්භීත පියතුමන්ලට. මම ඒක තමයි දුගලන්ට දෙන ගෞරවය. අවවාද. ස්තුති පියතුමා. එතකොට පැයකමාරක් අපි කතා කරලා තියෙනවා. අපි එකිනෙකා එක්ක සංවාදයක යෙදුණා. ඒකදී මට ඉතා තදින් හදවතට දැනෙච්ච දේවල් කිහිපයක්. මට ආය වතාවක් මේ මෙතන අපිත් එක්ක එකතු වෙලා ඉන්න 97 දෙනෙක් ඉන්නවා. ඒ කටියට මතක් කරන්න උවමනයි. පාද මුලින්ම ආරම්භයේම කිව්වා අපිව හදන්නේ පොත් නෙමෙයි. අපිව හදන්නේ අත්දැකීම්. ඒ වගේම අපිව හදන්නත් කඩන්නත් මිනිස්සුන්ට පුළුවන්. මිනිස්සුත් එක්ක අපි ගෙවන ජීවිතවල මුහුවීමේ අත්දැකීම තමයි අපිව වෙනස් මිනිස්සු බවට පරිවර්තනය කරන්නේ. ඒ කතාවේදීම පාදිකව පූජකවරය කියන්නේ සේවයක්. සේවයේ යෙදීම. ඊට එහා වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ වගේම පාදිකව පාදව පෝෂණය කරගන්න ගොඩාක් බලපෑව කම්කරුවන් එක්ක එකට ඉඳගෙන සංවාද කිරීම, සංචාරයේ යෙදීම කියලා. ඊට පස්සේ තව තැනක පාද කියනවා බලාපොරොත්තුව යනු මා ළඟ තියෙන දෙයක්. ඒක මගේ ළඟ තියෙන දෙයක්. එහෙමයි අපි බලාපොරොත්තුව දිහා මින් ඉස්සරහට බලන්න යන්නේ කියලා. ඊට පස්සේ පාද අපිට ආයෙ මතක් කරනවා අපි වින්දිත හැඟීම් අපේ ඇතුළට නොගන්න තාක්කල් අපි වින්දිතයෝ නෙමෙයි. අපි ජයග්‍රාහකයෝ, අපි සටන්කාරයෝ. ඒ හින්දා වින්දිත හැඟීම් වලට ඉඩ දෙන්න එපා. ඔබ වින්දිතේ බවට පත් කරන්න. ඊට පස්සේ පාද අපිට මතක් කරනවා ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආගමනය කියන්නේ භාෂා එරෙහිකම නැති කරපු දවසක්. ඒක නිසා ක්‍රිස්තියානිකාරයෝ විදියට අපිට විශාල වගකීමක් තියෙනවා භාෂා එරෙහිකමට එරෙහිව හිට ගන්න. භාෂා සහෝදරයාගේ භාෂාවට ගරු කරන්න. ඒකට දෙන්න පුළුවන් ඉහළම ගරුත්වය තමයි භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න එක. මගේ භාෂාව මගේ සහෝදරයා මත බලෙන් පටවනවා වෙනුවට සහෝදරයාගේ භාෂාව ආදරයෙන් සහ ගෞරවයෙන් අධ්‍යයනය කරන්න පටන් ගැනීම අපිට පාද මතක් කරනවා අපේ පරම්පරාවේ වගකීමක් කියලා. ඒ වගේම පාද මතක් කරනවා සභාව කියන්නේ පූජකයෝ නෙමෙයි. සභාව කියන්නේ අපි ඔක්කොම. ඒක නිසා පූජකයන්ට අත දික් කරලා බැනලා විතරක් අපිට නතර වෙන්න බෑ. සභාව කියන්නේ අපි ඔක්කොම නිසා අපි හැමෝටම තියෙන පොදු වගකීමක් මගේ සහෝදරයා ගැන. ඒ වගේම අවසානයේ පාද අපිට තව තැනක පාද කියනවා we are never too late කියලා. පාද අවුරුදු 87 දී සින්දු ලියනවා. ශ්‍රේෂ්ඨයන්ගෙන් අවසර නොලැබිච්ච තරුණ ඇලෝසියස් පීරිස්ට බැරි වෙච්ච දේ මහාචාර්ය ඇලෝසියස් පීරිස් අද කරනවා පොඩි ළමයින්ට සින්දු ලියලා. පාද මතක් කරනවා we are never too late කියලා. අවසාන වශයෙන් පාද අපිට කියනවා සහෝදරයා වෙනුවෙන් අවදානමක් ගන්න ඔබ ලෑස්තිද? අපි ඉන්නේ අවදානම් සහිත රටක. අපි ඉන්නේ අවදානම් අපි වටේ තද ඝන අන්ධකාරයක් වගේ තියෙන රටක. එහෙම රටක ඉඳගෙන ඔබ කොටලුවාගේ පිටින් බැහැලා සහෝදරයාට අත දෙන්න සූදානම්ද? ඔබේ කොටලුව ඔබේ ගමන් මල්ලත් එක්ක සමහර විට යන්න යාවි. හැබැයි ක්‍රිස්තියානිකාරයෙක් වෙනවා කියන්නේ කොටලුවට යන්න ඉඩ හැරලා සහෝදරයාව කරට ගන්න එක කියලා පාද මතක් කරනවා. ඒ සියලු පාඩම්, ඒ සියලු හෘදයාංගම මතක් කිරීම එක්ක අද දවසේ මේ පළවෙනි කොටස අපි අවසන් කරනවා. පියතුමනි ඔබතුමාත් එක්ක සංවාද කිරීම විශාල ගෞරවයක්. ඔබතුමාගේ පැයකමාරක් අපිත් එක්ක බෙදා ගැනීම අපිට විශාල ගෞරවයක්, ආශිර්වාදයක්. ලංකාව මීට වඩා ඉහළින් ඔබ සැමරිය යුතු තිබුණාය කියලා මගේ හිත නිතරම මට කියනවා. ආයෙත් වතාවක් මං මගෙන් අහනවා. සමරනවා කියන්නේ මොකද්ද? සමරන්න ඕනේ කවුද? අපි වගේ මුකුත් නොදන්න, දේව ධර්මයේ අයනු නොදන්න, හීබ්‍රු භාෂාව තියා ඉංග්‍රීසිවත් හරියට නොදන්න අපි වගේ දුර්වල තරුණ තරුණියන්ට වැඩිහිටි පරම්පරාවන් ඔබ තමන්ගේ හදවතේ ගෞරවයෙන් තියාගෙන ආරක්ෂා කරනවා. ඔබ ගැන චිත්‍රයක්, ඔබ ගැන මතකයක් ඔවුන්ගේ හදවතේ තියෙනවා. එහෙම එකේ නිල සභාව ඔබව සැමරුවත් නැතත් අපිට මොකද? මට එහෙම අහන්න හිතෙනවා. ඔවුන් ඔබව සමරනවද නැද්ද කියන එක අපේ ගැටලුවක් නෙමෙයි. මොකද ඔබ අපේ හදවත් තුල සදහටම ජීවත් වෙන්න යන කෙනෙක්. ඔබ සදහටම අපේ කුඩා මහාචාර්යවරයා වේවි.
ඒ නිසා මේ අවස්ථාව වෙනුවෙන් ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ මොහොතේ අපිත් එක්ක පැය එකමාරක් දීර්ඝව රැඳී හිටපු ඔබ හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ඔබ හැමෝටම සුබ දවසක්. ජේසු පිහිටයි. ස්තුතියි නාකිය වෙනුවෙන් යාක්ෂා කරන්න කියලා ඉල්ලනවා. සියලු දෙනාගේ